right. අපි ගිය සතියේ පාඩම තමයි කන්ටිනියු කරන්න තියෙන්නේ. මම හිතනවා ගොඩක් ලාට තව අපිට සතියක් විතර ඒ ටියුට් එකෙන්ම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. right. අනිවාර්යෙන්ම අද ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ. basically අපි ඉගෙන ගන්න දේම තමයි පහුගිය දවස්වල ජනමාධ්‍ය පහුගිය සතියේ දැඩි විදිහට කතා වෙච්ච මාතෘකාවනේ. එදිරිදා අද පත්‍ර ගත්තත් අද වෙනකම් right. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් වෙයි මේ මොකක්ද ඇත්තටම සෙන්ට්‍රල් බැංක් එකේ මුදල් ප්‍රතිපත්තිය කියලා අපි ක්‍රියාත්මක කරන්න කියලා right. සහ විශේෂයෙන්ම සල්ලි අච්චු ගහන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්න අද දවසේ right. මම ආයෙ පොඩ්ඩක් රීකැප් කරන්න. අපි එදා කතා කර හිටියේ මුදල් සැපයුම කියලා කියන්නේ මිනිස්සු ළඟ තියෙන මුදල් ඒ කියන්නේ ව්‍යවහාරයේ පවතින කාසිහන් නෝටු තොගේ විතරක් නෙමෙයි ඊට අමතරව අපි මූල්‍ය ආයතන වල තියෙන තැන්පතු ටිකත් එකතු කරලා තමයි මුදල් සැපයීම කියලා අපි හඳුනාගන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ වගේ හඳුනා ගන්න මහ බැංකුවේ මේ මුදල් සහ විවිධ මුදල් විවිධ නම් වලින් අපි හඳුනා ගන්නවා. ඒකට M1 ඉඳන් M4 වෙනකන් මුදල් සමස්තයන් පහක් සාමාන්‍ය අපි ලංකාව තුල හඳුනා ගන්නවා කියලා කිව්වා. right. ඊට පස්සේ අපි කතා කර හිටියේ මේ මුදල් පදනම මොනිටරි බේස් එක කියන්නේ මොකක්ද කියලා. right. එතෙන්දි තමයි අපි ඒකේ අපි එදා කතා කරනකොට ඉගෙන ගත්තා ඕනම accounting මේ principle එකක් තමයි අපේ වගකීම් සහ වත්කම් සමාන වෙනවා. ඒකට ඔයගොල්ලෝගේ balance sheet එකක් ගත්තොත් ඔයගොල්ලෝගේ මේක හැමෝටම පොදුයි account කරනවා විතර නෙමෙයි. තමන්ගේ වත්කම් දිහා බැලුවොත් එහෙම ඔයගොල්ලෝගේ වත්කම් වලට සමාන වගකීම් ප්‍රමාණයකොත් තියෙන්න පුළුවන්. right. බැංකුව වල වැඩ කරන හින්දා අපිට ඒක හොඳට පැහැදිලිව දැනගන්න පුළුවන්. අපේ balance sheet එකේ ගත්තොත් අපේ liability side එකත් ලොකුවට තියෙනවා. right. ඉතින් මේ principle එක accounting principle එක central bank එකේ මුදල් අච්චු ගහන එකටත් අදාළ වෙනවා. හැම වෙලාවකම වගකීම් සහ වත්කම් සමාන වෙනවා. ඒ අනුව අපි මුලින්ම ඉගෙන ගත්තා සංචිත මුදල් වගකීම් පැත්තෙන් කොහොමද හැදෙන්නේ කියලා. මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ ඒක. ඔයගොල්ලන්ට මම රීකැප් කරනවා. සංචිත මුදල් කියලා අපි ඉගෙන ගත්තේ සංසරණයේ පවතින කාසියන් නෝට්ටු තොගය වාණිජ්‍ය බැංකුව මහ බැංකුවේ තැන්පතු විදිහට තබාගෙන යන මුදල් ප්‍රමාණය රජයේ යම් කිසි තැන්පතුවක් මහ බැංකුවේ තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණය මීට අමතරව ලංකාවේ අපි අදාළ වෙනවා කියලා මම කිව්වා ප්‍රයිමරි ඩීලර්ස්ලා එහෙම නැත්නම් ප්‍රාථමික ගැනුම්කරුවෝ ඒගොල්ලෝ government securities භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් වලට අදාළ ගනුදෙනු පහසු කිරීම සඳහා පවතින මූල්‍ය ආයතන කොටසක්. ඒගොල්ලෝ තමන්ගේ accounts තියාගෙන යනවා central bank එකේ. හැබැයි ඒගොල්ලන්ට අපි කියලා නැහැ යම් කිසි මුදල් ප්‍රමාණයක් ඕගොල්ලෝ අපි ළඟ තියාගන්න ඕනේ කියලා. right. මොකද ඒගොල්ලෝ තැන්පතු බාර ගන්න පිරිසක් නොවන හින්දා. right. නමුත් ගනුදෙනු පහසු කරගෙන යන්නේ තියාගෙන යන accounts වල යම් කිසි මුදල් සමස්තයක් ඉතුරු වෙලා තිබුණු දවස් අවසානයේ එය මහා බැංකුවේ සංචිත මුදල් ගණනයට එකතු කරගන්නවා. මොකද ඒක ඕනෑම මොහොතක ඒගොල්ලන්ට අරගෙන වෙන ඕනෑම බැංකුවකට දීමට හෝ ආයෝජනයකට කිරීමේ හැකියාවක් තියෙන හින්දා. right. ඕක තමයි වගකීම් අංශයෙන් සංචිත මුදල් කියලා කියන්නේ. එතකොට මේ ඉක්වේෂන් එක එහෙම නැත්නම් ඒකේ තියෙන කොටස් ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. සංචිත මුදල් වෙන්නේ එතකොට කාසියන් රටේ පවතින යම් අවස්ථාවක පවතින කාසියන් නෝට්ටු තොගය. දැන් මේ සතියේ ගත්තොත් අපි බිලියන 800ක විතර කාසියන් නෝට්ටු තොගයක් දැනට තියෙනවා. වාණිජ්‍ය බැංකුව මහා බැංකුවේ තැන්පතු දැන් ඉතාමත් අඩුයි. බිලියන 86ක් විතර තමයි පහුගිය දවසේ වෙනසත් එක්ක තියෙන්නේ.
ඊට අමතරව රජයේ තැන්පතු තියෙන ඉතාමත් සුළු ප්‍රමාණයක් මිලියන වලින් තමයි රජයේ තැන්පතු ප්‍රමාණය තියෙන්නේ. මේක ශුද්ධාගයක්. මිලියන වලින් ප්‍රමාණයක් කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මහ බැංකුවේ ගිණුම තමන්ගේ ගිණුම් පහසු කර ගැනීම සඳහා. හරි කරන්ට් account එකක් වගේ. එතකොට ඒකේ බැලන්ස් එකක් තියාගෙන යන්නේ අවශ්‍යතාවයක් නැහැ. මුදල් එනවා යනවා ඒ හුවමාරු කරන්න සහ විවිධ ගෙවීම් පියවීම් සිදු කරන්න පවත්වාගෙන යන ගිණුම්. ඊට අමතරව ප්‍රයිමරි ඩීලර්ස්ලාගේ බිලියන 10ක විතර බැලන්ස් එකක් දවස් අවසාන වෙනකොට මේ දවස්වල ඉතිරෙනවා. සාමාන්‍යයෙන් බිලියනයක් විතර තමයි තියෙන්නේ. මේ දවස්වල අර ඔයගොල්ලෝ දන්නවා ඉතින් perpetual treasuries ලාගේ account එකක් අපි ළඟ තාම තියෙනවා ෆ්‍රීස් කරලා ඒ හින්දා බිලියන 10ක් විතර මේ මුදල් ප්‍රමාණය තියෙනවා. right. ඔන්න ඔය ටික තමයි ලංකාවේ වගකීම් අංශයෙන් සංචිත මුදල් සලකා බලනකොට අදාළ වෙන්නේ. එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වගේ එකකින්. right. මහ බැංකු සංචිත මුදල් අනුව මොන වගකීම වැඩිවීමෙන් මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වෙන්න පුළුවන්ද? කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. right. එතකොට ඒකට අහන්න පුළුවන් අදාළ නැති ප්‍රශ්නකුත් එක්ක කාසිහා නෝට්. එතකොට හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම කාසිහා නෝට්ටු මහ බැංකුවේ වගකීමක් කියන කාරණා. ඔක ගොඩක් වෙලාවට අපි උත්තර පත්‍ර බලද්දී දකින්නවා කට්ටියට පැටලිලා තියෙනවා. right. අපි print කරනවා ඒක අපේ වගකීමක්. තැන්පතු ප්‍රමාණය නම් ගොඩක් කාට වරද්ද ගන්නේ නැහැ. මොකද ඒක ඔයගොල්ලන්ට ඒක ෆීල්ඩින් එක තියෙනවා. වාණිජ්‍ය බැංකු අපි ළඟ තැන්පත් කරනකොට ඔයගොල්ලෝ ළඟ මිනිස්සු තැන්පත් කරනකොට ඒක ඔයගොල්ලන්ගේ වගකීමක්. ඒ හා සමානව වාණිජ්‍ය බැංකු මහ බැංකුවෙන් තැන්පත් කරද්දී ඒක අපේ වගකීමක් බවට පත් වෙන හින්දා. right. ඊට පස්සේ අපි මෙතෙන්දි තමයි එදා මේ ටික ඩිස්කස් කරද්දී තමයි එදා අපි අවසානයේ නැවැත්තුවේ. පදනම් මුදල් මීට අමතරව වත්කම් අංශයෙන් අපි ඉගෙන ගත්තා. right. වත්කම් අංශයෙන් ඉගෙන ගත්තා. එතකොට මම කිව්වා වත්කම් අංශයෙන් අපේ ශුද්ධ විදේශ වත්කම් සහ ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ. right. අපිට අදත් එදා මම හිතනවා ඔයගොල්ලෝ අපි එදා ලියාගත්ත මේ අපේ බැලන්ස් ෂීට් එක ඕන වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා කියලා. පැහැදිලිද? ඔව් සර්. හරි, thank you. currency circulation හරි මම රවුම් කරලා දාන්න. මම දැන් කිව්වා වගේ 800ක් විතර තියෙනවා. deposits ඉතා සුළු ප්‍රමාණයක් තියෙන්නේ. මම ඒ ඔක්කොම එකතු කළා. currency circulation මේක 100ක්. right. එතකොට අපේ සංචිත මුදල් ප්‍රමාණය වගකීම් අංශයෙන් ගන්නකොට බිලියන 900ක් වෙනවා. right. බිලියන 900ක් වෙනවා වගකීම් අංශයෙන් සංචිත මුදල් තොගය. දැන් අපි කතා කරන්න අපේ වත්කම් අංශයට මොකද වෙන්නේ? right. එතකොට වත්කම් ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගත්තේ ශුද්ධ විදේශ වත්කම්. මොනවාද ශුද්ධ විදේශ වත්කම් කියලා අපි ඉගෙන ගත්තේ? ඔයගොල්ලෝ දන්නවා මහ බැංකුව තමයි රටේ විදේශ සංචිත ප්‍රමාණය කළමනාකරණය කරන්නේ. එතකොට රටේ පවතින සමස්ත විදේශ සංචිත official reserves කියන එක මහ බැංකුවේ balance sheet එකේ තියෙන එක. එතකොට net foreign asset තමයි අපේ ප්‍රධාන සංචිත ප්‍රමාණය තමයි net foreign asset යටතේ තියෙන ප්‍රධානම කොටස. right. ඊට අමතරව අපි ඉගෙන ගත්තා net domestic asset. මොනවාද වාණිජ්‍ය බැංකුවල තියෙන? වාණිජ්‍ය බැංකුවල තියෙනවා වගේම අපේ සෙන්ට්‍රල් බැංක් එකේ දේශීය වත්කම් ප්‍රමාණයක් තියෙනවා. right. දේශීය වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම අපේ දේශීය වත්කම් වලපත් වෙන්නේ මොනවද? net credit to government. right. මොකද්ද net credit to government කියලා අපි ඉගෙන ගත්තේ? ශුද්ධ රජයට දෙන ශුද්ධ ණය. ශුද්ධ රජයට දෙන ශුද්ධ ණය ප්‍රමාණය. ඇයි අපි ශුද්ධ කියන වචනේ හැම වෙලාවෙම පාවිච්චි කරනවා කියලා කිව්වේ? යම් කිසි මේ රජය
ඔයගොල්ලෝ ඉස්සලා liability side එක ඉගෙන ගන්න ඉති කිව්වා යම් කිසි තැන්පතු ප්‍රමාණයක් මහා බැංකුවේ තියාගෙන යනවා කියලා. ඒකට මේ හැම තැනකදීම ශුද්ධ අගය කියන එක අපි ශුද්ධ අගය කියන පාවිච්චි කරන්නේ ඒ ගැළපීම් සිද්ධ කරාට පස්සේ උදාහරණයක් විදිහට net foreign asset ශුද්ධ අගය බවට පත් වෙන්නේ දැන් අපිට ගෙවීම් කරන්න තියෙනවානේ foreign currency වල. ඒ වගේම liability එකක් තියෙන්න පුළුවන්. අපි කාගෙන් හරි බරව කරලා තියෙනවනේ. අන්න ඒ ටික අයින් කරාට පස්සේ තමයි ශුද්ධ අගය වලට පත් වෙන්නේ. right? එතකොට වාණිජ්‍ය බැංකුවක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝගේ NRFC එකේ තියෙන accounts balance වල තියෙන ගණනයි ඊට අමතරව ඔයගොල්ලෝ කාගෙන් හරි බරව කරලා තියෙනවා නම් ඒ ටිකේ net impact එක ශුද්ධ අගය තමයි මෙතෙන්දී අදාළ කරගන්නේ. right? එතකොට රජයට දෙන ශුද්ධ ණය කොටස් දෙකකින් තියෙනවා. එකක් තමයි T-bill holding එක. එහෙම තමයි government securities holding එක. ඊළඟ එක තමයි provisional advances. මේ ලෙක්චර් එකම මේ වගේම ලෙක්චර් එකක් ඊයේ කරා. ඒ හින්දා මට ගිය සතියේ ඉරිදා මම කියපු දේවල් සමහරවිට මම ඊයේ කියපු ඒවා මට මතකේ තියෙන හින්දා එකපාරම ඊයේ කිව්වා කියලා කියවේ. ඒකෙන් හැබැයි මම මේක කියලා නැත්තම් ඔයගොල්ලෝ කාට හරි කියන්න පුළුවන් මේක මම ඉගෙන ගත්තේ නැහැ කියන එක. හොඳේ. සමහරවිට පැටලලා යන්න පුළුවන් මගේ අතින්. හොඳේ. ශුද්ධ රජයට දෙන ශුද්ධ ණය ක්‍රම දෙකකට දෙනවා. එකක් තමයි මහා බැංකුව භාණ්ඩාගාර බිල්පත් ළඟ තියාගත්තොත්. එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුවේ පෝර්ට්ෆෝලියෝ එක ඇතුලේ තියෙනවා නම් අන්න රජයට ණය දීමක් වෙනවා. ඊට අමතරව රජයට දෙවෙනියට ණය දෙන ක්‍රමය provisional advances. provisional advance කියලා අපි ඉගෙන ගත්තේ හැම අවුරුද්දම රජය අයවැය වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ අයවැය වාර්තාව ඉදිරිපත් කරද්දී රජයේ ඇස්සමේන්තුගත ආදායමක් හා ඇස්සමේන්තුගත වියදම් ප්‍රමාණයක් තියෙනවා. right? ඇස්සමේන්තුගත ආදායම සහ ඇස්සමේන්තුගත වියදම් ප්‍රමාණය. එතකොට මුදල් නීති පනත, ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ ලෝ එක යටතේ මහ බැංකුවට පුළුවන් රජයට ණය විදිහට දෙන්න රජය තමන්ගේ සමස්ත ආදායමෙන් 10%ක්. මේක කෙටි කාලීන ණයක් මාස 6ක් ඇතුළත රජය ගෙවන්න ඕන. නමුත් රජය සාමාන්‍යයෙන් ඕලම වෙලාවක 10%ක් තියාගෙන යන්න පුළුවන් හින්දා රජය මේක මාස 6කින් ගෙවලා ආය පහුවදාට ලබා ගන්නවා සෙන්ට්‍රල් බැංක්. ඒ අනුව මේක හැමදාම තියෙන continuously වැඩි grow වෙලා යන ෆන්ඩ් එක account එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ලංකාව ගිය අවුරුද්දේ ගත්තොත් රුපියල් බිලියන 240ක විතර බැලන්ස් එකක් සෙන්ට්‍රල් බැංක් එක රජයට ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් තාවකාලික අත්තිකාරම් විදිහට මේ වෙනකොට දීලා තියෙනවා ගිය අවුරුද්දේ. රයිට්. එතකොට 2020ට අපි තාම බජට් එකක් මේ අයවැය වාර්තාවක් ඉදිරිපත් වුණේ නැහැනේ. හරි. එතකොට 2020ට අයවැය වාර්තාවක් ඉදිරිපත් නොවන හින්දා තාමත් අපි 2020ට අදාළව මුදල් මේ තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයක් රජයට ලබා දීලා නැහැ. මොකද වර්ෂයට අදාළ අයවැය වාර්තාවක් ඉදිරිපත් වුණාම තමයි අපි ඒකෙන් 10%ක ඇස්තමේන්තුගත ආදායමෙන් 10%ක් රජයට දෙන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මම මේකට ඉලක්කම් ටිකක් දැම්මොත් එහෙම මම කතා කරන අතරේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවනම් මේ අහන්න ඕන වෙලාවක ඩිස්ටර්බ් කරලා නවත්තන්න පුළුවන්. හොඳේ. මොකද මේක ටිකක් ටෙක්නිකල් කියලා මම ඉතත් කිව්වා. ටෙක්නිකල් දේවල් ටික සරලව කියා දෙන්න වෙලාව ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳේ. මීට අමතරව තියෙන ප්‍රධානම වත්කම තමයි අපි ලෝන්. හරි ලෝන්. කොට අපි කාටද ලෝන්ස් දෙන්නේ? වාණිජ්‍ය බැංකුවට. වාණිජ්‍ය බැංකුවලට දෙන ණය. right? වාණිජ්‍ය බැංකුවලට දෙන ණය තමයි ඊළඟ එක. right? එතකොට මම මේක ඉලක්කම් ටික උදා ගන්නවා. අපේ ළඟ දැනට තියෙනවා treasury bill holding එක බිලියන 300ක් විතර. right? provisional advance එක අපි දීලා තියෙනවා 240ක්. හරි මම රවුන්ඩ් කරලා ගන්නවා 250. කොට අපේ ශුද්ධ
රතු පෑනෙන් ලියලා තියෙන තමයි එකතු වෙන්නේ. එතකොට කළු පෑනෙන් තියෙන්නේ ඒකේ සබ් කොම්පොනන්ට් ටික. එතකොට ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය මේ රුපියල් බිලියන් වලින් තමයි ඉලක්කම් දාලා තියෙන්නේ. ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය දල වශයෙන් බිලියන 350ක් විතර තියෙනවා. ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය බිලියන 550ක් විතර තියෙනවා. හරි 550 හැදෙන්නේ කොහොමද? මහා බැංකුව සතුව රජය වෙනුවෙන් දීලා තියෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය බිලියන 300ක් විතර තියෙනවා. රජයට දීලා දෙන తాවකාලික අධිකාරම් බිලියන 250ක් විතර තියෙනවා. රයිට්. හරි නේද? එතකොට 550යි 600යි 300. 900. එතකොට අපේ වගකීම් පැත්තෙන් ආපු සංචිත මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් වත්කම් පැත්තෙමුත් දැන් ඇවිල්ලා තියෙනවා. රයිට්. වත්කම් පැත්තෙමුත් ඇවිත් තියෙනවා. දැන් එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යන්න. අපි මෙතෙන් දින කතා කරේ. අපි දැන් මේ අපේ බැලන්ස් ෂීට් එක හැමෝම මේක ලියාගත්තද? මේක මම පන්ති කාමරේදී හැම වෙලාවෙම හැමෝටම කියන්නේ මේක ඔයගොල්ලෝගේ අර සෙන්ට්‍රල් බැංක් එකේ බැලන්ස් ෂීට් එකේ බේසික්ස් ටික. හොඳයි. මේකට අමතරව ගොඩක් දේවල් ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙනවා. රයිට්. එතකොට ඒකේ net impact එක මේකම තියෙද්දි තව ගොඩක් ට්‍රාන්සැක්ෂන් එක වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් මේ ඕනම දෙයක සමරි ප්‍රධානම ලයින් අයිටම් 4 තමයි මම මේ අරගෙන තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් අපි සෙන්ට්‍රල් බැංක් එක වාණිජ්‍ය බැංකුවත් එක්ක නිතිපතයි දෛනිකව මුදල් විශාල වශයෙන් එක්ක අපි වාණිජ්‍ය බැංකුව වලට දෙනවා, වාණිජ්‍ය බැංකුව නැත්නම් මහා බැංකුවෙන් ගන්නවා මේ ඕවර්නයිට් බේස් එකකින්. right? එක් දින පදනමක් යටතේ. ඒතකොට ඒ වගේ දේවල් වලින් හැම වෙලාවෙම මේ අපේ රිසර්ව් මනි එක ලොකුවට ඒ කරන හැම ගනුදෙනුවකින්ම බිලියන 100ක විතර ගනුදෙනු සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා නම් එතකොට මේ රිසර්ව් මනි එක අද 900ක් තිබිලා හෙට 1000ක් වෙලා ආයෙ පහුවදා 900ක් වෙලා ඒ වගේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ නැහැ. right? සංචිත මුදල් වල ලොකුවට වෙනසක් වෙනවා නම් සිද්ධ වෙන්නේ අපේ මෙන්න මේ ඔයගොල්ලෝ අපි ළඟ තියාගෙන යන්න ඕන බැලන්ස් එක ලොකුවට වෙනස් වුණොත් සහ ආසියානු නෝට්ටු තොගේ ලොකුවට වෙනස් වෙනකොට තමයි සංචිත මුදල් තොගේ මේ ලොකුවට වෙනසක් තේරෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. දැන් අවුරුදු නිවාඩු කාලේ මම කිව්වා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි මහ ජනතාව වැඩිපුර මුදල් තොගයක් ළඟ තියාගන්න උත්සාහ කරනවා. right? එතකොට මොකද කරන්නේ? කාසියා නෝට්ටු සංසරණය වැඩි වෙනවා. සංසරණය ප්‍රමාණය වාණිජ්‍ය බැංකුව ලෑස්තිලා ඉන්නවා. ඒ ඔයගොල්ලන්ට තියෙන ඉල්ලුම සපුරා මහ ජනතාවගෙන් වාණිජ්‍ය බැංකුව වලට තියෙන කාසියා නෝට්ටු වලට තියෙන ඉල්ලුම සපුරාලීම සඳහා වැඩිපුර මුදල් තොගයක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න. right? වැඩිපුර මුදල් තොගයක් ළඟ තියාගන්නවා. right? එතකොට පහුගිය අවුරුදු කාලය ගත්තොත් එහෙම නැත්නම් generally බිලියන 120ක් විතර ওই කාලේ වැඩි වෙනවා. එතකොට ඒ කාලේ වෙන්නේ මොකද්ද? මහ ජනතාව ඔයගොල්ලෝගේ තැන්පතු බැංක account වල තියෙන සල්ලි වලින් තැන්පතු විදිහට තියාගෙන යන ප්‍රමාණයෙන් වැඩිපුර මුදල් ප්‍රමාණයක් withdraw කරන්න පෙළඹෙනවා. right? එතකොට අර ඔයගොල්ලෝ මෙතන තියාගෙන යන 100ට දැන් තියාගෙන යන 102යිනේ. ඒක තමයි 100ක් විතර උනේ. දැන් තියාගෙන යන 102යි. ඒකට අමතරව ඔයගොල්ලෝ වැඩිපුර මුදල් ප්‍රමාණය ද්‍රවශීල විදිහට තියාගන්න ඕන ළඟලා. තමන් ළඟ කෑෂ් බැලන්ස් එකක් විදිහට. right? ඒ හින්දා තමයි ඔයගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එකට ඇවිල්ලා ඒ දවස්වල වැඩිපුර ඔයගොල්ලෝගේ accounts වල තියෙන අර 100ට අපේ SRL වල තියාගන්න මුදල් ප්‍රමාණයට අමතරව තියෙන මුදල් වලින් අපිට ලබා දීලා ඒ වෙනුවට කෑෂ් විදිහට ඔයගොල්ලෝ අරන් යන්නේ. right? ඒවා තමයි හුවමාරු කරගන්නේ. එතකොට ඒකෙන් තමයි කාසියා නෝට්ටු තොගය ඒ බොහොම කෙටි කාලයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ. right? ඔකේ අනිත් පැත්ත සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි ඩිපොසිට්ස්. මහා බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වෙනස් කරොත් දැන් ඔතන දැක්කනේ එදා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය 4 ඉඳන් ගිය අඟහරුවාදා 2 දක්වා අඩු කරා. right? එතකොට මොකද වෙන්නේ? බිලියන 115ක විතර මුදල් ප්‍රමාණයක් අපේ මේ ඔයගොල්ලෝ මෙතන තියාගෙන යන්න ඕන මුදල් වලින් බිලියන 115ක්. right? මේ 200ක් ගාණක් තිබුණ එක තමයි දැන්
100ක් විතර අඩු වුණේ 215ක් විතර තියාගෙන යන්න ඕන එක 100කට අඩු වුණේ ඒ ප්‍රමාණය. අන්න ඒක තමයි අපි කිව්වේ අපි ඔයගොල්ලෝගේ SRR එක අඩු කරද්දී ඔයගොල්ලෝ මහගෙම් බැංකුවේ තියාගෙන යන්න ඕන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. right? ඔයගොල්ලන්ට ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් වාණිජ බැංකු වලට මිනිස්සුන්ට සහ පෞද්ගලික අංශයට විශේෂම ණය ප්‍රදානය කිරීම සඳහා. right? එතකොට අපේ SRR එක මේ සංචිත මුදල් ප්‍රමාණය දැන් මේ 900ක් බවට පත් වුණේ 1000 ගානක ඉඳලා. ඒතකොට ඒ වගේ වෙලාවක ඕවර්නයිට් වෙනසක් වෙන්න පුළුවන්. right? ඔයගොල්ලෝ ඒකට ඔළුවට තියාගන්න ඕනේ මේ පැත්තේ තියෙන කන්දෙන වලින් මේකට අර බිලියන 100 200 වැඩි වෙන්න දෙන්නේ නැහැ අපි. ඒක අපි තව ෆැක්ටර් එකකින් මේක වෙනස් කරනවා. උදාහරණයක් විදිහට අපේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගත්ත කියලා හිතන්න 350 ඉඳන් බිලියන 500 වෙනකම්. බොහොම කෙටි කාලයක් ඇතුළත. right? එතකොට මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක ඒක වැඩි වෙනකොට සුද්ධ දේශීය වත්කම් ප්‍රමාණයක් අඩු කරගෙන අරක බැලන්ස් කරගන්න උත්සාහ කරනවා. තේරෙනවද මම කියන දේ? එතකොට මේ පැත්තේ ගනුදෙනුවක් සිද්ධ වීමෙන් සංචිත මුදල් දරණු විදියට ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි වෙන්න මහ බැංකුව ඉඩ තියන්නේ නැහැ. ඒකට මොකද තව ෆැක්ටර් එකකින් ඒක නෙගේට් කරලා දානවා. right? හැබැයි මේ පැත්තේ යම් කිසි වෙනසක් වුණොත් එහෙම ඒකේ සංචිත මුදල් වැඩි වීම ඒක අපිට මේක ඒ කියන්නේ ඩිරෙක්ට්ලි කන්ට්‍රෝල් කරන්න ඕනේ නැහැ. ඒක අපි විසින්ම ගන්න තීරණයකින් සහ මහ ජනතාවෙන් එන දෙයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ හින්දා. right? පැහැදිලිද? එතකොට අපි වැඩිපුර සලකා බලන්නේ අපේ වත්කම් පැත්ත කොහොමද අපි හසුරුවා ගන්න කියන කාරණේ. right? එතකොට මහ බැංකුව තමන්ගේ සංචිත මුදල් ප්‍රමාණය වෙනස් කරන්න මොන වගේ ගනුදෙනු වලින්ද අපේ දේශීය වත්කම් පැත්තෙන් හෝ විදේශීය වත්කම් පැත්තෙන් බලපාන්නේ. හරි? දැන් ඔයගොල්ලෝ මේ තියෙන නම්බර්ස් වලින් මම හිතනවා ඔයගොල්ලෝ මන් තරම් ලොකෝට ලං කරලා ලියලා නැතිව ඇති. හරි? ඉඩ තියාගන්න මොන හරි දෙයක් ලයින් අයිටම් එකක් මැදදී ඇඩ් කරගන්න පුළුවන් විදිහේ ඕගොල්ලෝගේ ඇති කියලා මම හිතනවා. right? දැන් මම මෙහෙම අහන්න. පළවෙනි කාරණය මහා බැංකුව විදේශ විනිමය මිලදී ගැනීමකදී. හරි? පළවෙනි කාරණය මහා බැංකුව විදේශ විනිමය මිලදී ගැනීම. ඔයගොල්ලෝ දන්නවා සෙන්ට්‍රල් බැංක් එක කමර්ෂියල් බැංක්ස් වලින් ෆොරෙන් කරන්සි අපි මිලදී ගන්න. right? මිලදී ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොනම හෝ කාරණයකින් ෆොරින් කරන්සි රට ඇතුළට එනවා. FDI එකක් විදිහට හිතන්නකෝ. එහෙම නැත්නම් පෞද්ගලික ආයෝජනයක් විදිහට හරි නැත්නම් NRF ගිණුමක් විදිහට හරි සංචාරකයන්ගේ ඉපයීම් හරි ඕනෑම ක්‍රමයකින් රට ඇතුළට එන විදේශ විනිමය මුලින්ම ලැබෙන්නේ කාලඟටද වාණිජ බැංකු වලට. හරි? වාණිජ බැංකු වලට ලැබෙන්නේ. ඒ වාණිජ බැංකු වලට ලැබෙන විදේශ විනිමය ඔයගොල්ලෝ කාලයක් තියාගෙන යනවා. ඔයගොල්ලන්ට විදේශ විනිමය අවශ්‍යතාවයක් තියෙනවා. හරි? එතකොට ඔයගොල්ලෝගේ විදේශ ණය ගෙවන්න හරි ඕනම කාරණයකට ඔයගොල්ලන්ට විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍යයි නම් අන්න ඒ වෙලාවට ඔයගොල්ලෝ යම් කිසි මුදල් ප්‍රමාණයක් ඔයගොල්ලෝ අතේ තියාගන්න. right? යම් කිසි මුදල් ප්‍රමාණයක් ඔයගොල්ලෝ අතේ තියාගන්න. හැබැයි ඔයගොල්ලන්ට මේ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බවට පරිවර්තනය කරන්න ඕන නම් හරි ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඔයගොල්ලන්ට වාණිජ බැංකුවකට එක්ක සෙල් කරගන්න පුළුවන්. නමුත් ලොකු මුදලක් නම් ඔයගොල්ලන්ට මේ රුපියල් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා සෙන්ට්‍රල් බැංක් එකට ඒ මුදල් ප්‍රමාණය අරගෙන එන්න. right? එතකොට ඩොලර් ටික සෙන්ට්‍රල් බැංක් එකට හම්බ වෙනවා. සෙන්ට්‍රල් බැංක් එක ඩොලර් මිලදී ගන්නකොට කොහොමද මොනවද දීලාද මිලදී ගන්නේ? අපි ළඟ තියෙන අර printing machine එකෙන් රුපියල් අලුතෙන් print කරලා තමයි ඩොලර් මිලදී ගන්න. එතකොට දැන් මෙතෙන්ට අපි ඉලක්කම් ටිකක් දාගමු. right? එතන ඉලක්කම් ටිකක් දාමු. මේක බිලියන 50කින් වැඩි වුණා. හරි? බිලියන 50කින් වැඩි වුණා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපි වාණිජ බැංකුව ඔයගොල්ලෝ මට විකුණනවා සෙන්ට්‍රල් බැංක් එකට රුපියල් බිලියන 50ක් වටිනා විදේශ විනිමය. right? විදේශ විනිමය. එතකොට මම කරන්නේ මම මේ රුපියල් බිලියන 50 අලුතෙන් print කරලා ඔයගොල්ලෝගේ
accounts ඔයගොල්ලෝ දන්නවා සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ තමයි හැම වාණිජ බැංකුවකම තැන්පතු තියාගෙන යන්න පුළුවන් විදිහට account එකක් අපි maintain කරගන්න. right? මොකක්ද ඒකට කියන්නේ අපි RTGS account එක. right? RTGS account එක. real time gross settlement system එක ඇතුලේ ඔයගොල්ලෝගේ වාණිජ බැංකුව අපි ළඟ තියෙන 24ෙම 26ක් තිබ්බා. දැන් දෙකක් winding up එකේ ඉන්නේ. එකයි මම 24ක් කිව්වේ. ඒ හැමෝගෙම accounts central bank එක ඇතුලේ තියෙනවා. right? ඒ තියෙන accounts වල balance එකට right අපි දැන් commercial bank එකෙන් නම් අපි මේ ඩොලර් මිලියන 50ක් බිලියන 50ක් වටිනා ඩොලර් ගත්තේ අදාළ මුදල් ප්‍රමාණය commercial bank එකේ අපි ළඟ තියාගෙන RTGS account එකට තැන්පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? current accounting treatment එකක්. නමුත් මොකද වැඩි වෙන්නේ? අපි අලුතෙන් මුදල් ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කරා හා සමානයි. එතකොට සෙන්ට්‍රල් බැංක් එක බිලියන 50ක් වටිනා ෆොරින් කරන්සි වලදී ගත්තොත් එහෙම ඔයගොල්ලෝ මේ පැත්තෙන් මේ දෙකෙන් ඕන එකකට එක ඉම්පැක්ට් එක තියෙන්න පුළුවන්. right? එතකොට ජෙනරලි වෙන්නේ අදාළ වාණිජ බැංකුවල තියෙන තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා. අදාළ වාණිජ බැංකුවල තියෙන තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේක තවදුරටත් 900 පවතින 950ක් වටපත් වෙනවා. right? නමුත් මෙහෙම දෙයක් වුණොත් ඉස්සෙල්ලා කියපු දේ ආපහු කියන්න හදන ඉලක්කම් වලින් නමුත් අපි මේ වගේ දෙයක් ලොකුවට බිලියන 50කින් විතර වැඩි වෙනකොට අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි අපේ ට්‍රෙෂරි බිල් හෝල්ඩින් එක දැන් තියෙනවා බිලියන 300ක් විතර. ඕක අපිට 250කට අඩු කරගන්න පුළුවන්. හරි? මොකද අපි ළඟ තියෙන වත්කමක්. අපි ළඟ තියෙන වත්කමක් අපි විකුණුවොත් එහෙම පෞද්ගලික අංශයට වාණිජ බැංක වලට විකුණුවොත් හරි එහෙම නැත්නම් රජයට කිව්වොත් මට මේක අපි ඉස්සරහට ඉගෙන ගමු මේ වචන එනවා ටෙක්නිකල් වචන ටික. හරි? කල්පිරෙන්න කලින් මේක ඔයගොල්ලෝ මට ගෙවන්න කියලා වගේ දෙයකින් අපිට පුළුවන් මේ 300ට තියෙන ට්‍රෙෂරි බිල් හෝල්ඩින් එක 50කින් අඩු කරගෙන මේ පැත්තට තියෙන අර බලපෑම අයින් කරගන්න. right? අයින් කරගන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෙන්නේ. හරි? මම එක්ස්ට්‍රීම් කේසස් වලින් තමයි එක්ස්ට්‍රෑන්ඩ් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ ෆ්ලේවර් එක ගන්න පුළුවන් හින්දා. right? එතකොට පළවෙනි කාරණේ අපි ඉගෙන ගත්තා. එතකොට විදේශ සංචිත අපි මිලදී ගත්තොත් මහ බැංකුව විසින් මොකද වෙන්නේ? ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොහොමද සෙන්ට්‍රල් බැංක් එකේ බැලන්ස් ෂීට් එකේ විදේශ වත්කම් මිලදී ගැනීමකින් බැලන්ස් ෂීට් එක වෙනස් වෙන්නේ කියලා. right? එතකොට මේ වගේ සිම්පල් නම්බර්ස් ටිකක් දාලා එකතු කිරීම අඩු කිරීම වලින් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මහ බැංකුවේ බැලන්ස් ෂීට් එක විදේශ විනිමයකදී ගැනීමකදී වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒකට අතන 50ක් දාලා මේක 950යි කරලා මේ පැත්තේ කොහෙට හරි 50ක් දාලා 950යි කරා නම් සාධාරණ විදියට එක පිළිගන්නවා. හරි? පැහැදිලි. ඊට පස්සේ දෙවෙනි කාරණය අහනවා මහ බැංකුව රජයට ණය සැපයීම. right? මහ බැංකුව රජයට ණය සැපයීම. එතකොට ඔය වගේ ප්‍රශ්නයක් අපිට විවිධ විදියට අහන්න පුළුවන්. මහ බැංකුව රජයට ණය සපයන්නේ කොහොමද? right? ණය සපයන්නේ කොහොමද කියලා. මේක තමයි පළවෙනිම කාරණේ. භාණ්ඩාගාර බිල්පත් ට්‍රෙෂරි බිල් හෝල්ඩින් එක. එහෙම නැත්නම් දැන් අපි කියන්න පුළුවන් ගවර්න්මන්ට් සිකියුරිටිස් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් අපි ළඟ බැඳුම් කරත් අපි දැන් වෙළඳ පොලේ මිලදී ගැනීම කරන හින්දා. right? ට්‍රෙෂරි බිල් කියලා උච්චාර කාලයක් අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි එතකොට ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස්. ඔයගොල්ලෝ එක දැන් දන්නවා. right? එතකොට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමකින් අලුතෙන් මහ බැංකුවේ වත්කම් ඇසෙට් පෝර්ට්ෆෝලියෝ එක වත්කම් කලඹට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමක් හෝ එහෙම නැත්නම් අලුතෙන් తాවකාලික අත්තිකාරම් මුදල් සැපයීමකින් මොකද වෙන්නේ? ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒකට අපි උදාහරණයක් ගන්න පුළුවන්. අපි මේ 300 තියෙන එක තව 50ක් මෙතෙන්ට ඇඩ් කරගන්නවා. හරි? එහෙම නැත්නම් 250 තියෙන එකට තව 50ක් ඇඩ් කරගත්තොත් අපිට සංචිත මුදල් වලට මොකද වෙන්නේ කියලා දල විදියට කියන්න පුළුවන්. right? කොට ඒ ඇඩ් කරන ප්‍රමාණයට සමානව වැඩි වෙනවා. නමුත් ප්‍රායෝගිකව වෙන ෆැක්ටර් එකකින් ඕක ඒකේ වැඩිවීම අපි අඩු කරගන්නවා. මේ වගේ ගණිතයක් සිද්ධ වෙනවා. මොකද අපි මේ සංචිත මුදල් ප්‍රමාණය එක රැයකින් ලොකුවට වෙනස් වෙන්න ඉඩ දෙන්න මේ පැත්තේ ගණිතයක් සිද්ධ කරලා. right?
ඊළඟ කාරණය තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ වාණිජ්‍ය බැංකුව මහ බැංකුවෙන් ණය ගත්තොත්. right? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා අපි ඔයගොල්ලෝගේ බැංක් එකනේ වාණිජ්‍ය සෙන්ට්‍රල් බැංක් එක කමර්ෂල් බැංක් වල බැංකුව පාටපත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට යම් කිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඔයගොල්ලෝ අපෙන් සෙන්ට්‍රල් බැංක් එකෙන් තමයි ණය ගන්නෙ. සෙන්ට්‍රල් බැංක් එකෙන් ණය ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා වාණිජ්‍ය බැංකුවට. හරි. සෙන්ට්‍රල් බැංක් එකෙන් ණය ක්‍රම කීපයකට ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right? එකක් තමයි අපි මුදල් ප්‍රතිපත්ති ඉගෙන ගන්නදී ඉගෙන ගමු. ඒ ටික ඔයගොල්ලන්ට එක් දින පදනම් මත කියන අද අරගෙන ඔයගොල්ලන්ට හෙට తాවකාලිකව නම් ඔයගොල්ලන්ගේ මුදල් අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේ වෙලාවක తాවකාලිකව සෙන්ට්‍රල් බැංක් එකෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ ණය ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එකට තව පුළුවන් ඔයගොල්ලන්ට ණය දෙන්න යම්කිසි හදිසි අවස්ථාවකදී. right? ඔයගොල්ලෝ හිතන්නකෝ මොනවා හරි වෙලා ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකුවක් නිකන් කඩාගෙන වැටෙන්න වගේ දෙයකට වගේ යනවා කියලා. හරි? මේ කඩාන වැටෙන්න හෝ යම්කිසි ද්‍රවශීලතා අර්බුදයක් තියෙන මදිපාඩුවක් තියෙනවා කියලා හිතන්න. ඔයගොල්ලන්ට මතක 2011 දී ඒ වගේ වාණිජ්‍ය බැංකුවකට ප්‍රශ්නයක් ඇවිල්ලා සෙන්ට්‍රල් බැංක් එක මැදිහත් වෙලා එහෙම කඩා වැටීමකට නොදී බේර ගන්න පුළුවන් වාණිජ්‍ය බැංකුවක්. right? ඒ වගේ වෙලාවක අපිට ණය දෙන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා බැංක් රේට් කියලා. අපි මේවා පස්සේ කාලෙක හොඳින් ඉගෙන ගන්නවා. right? එතකොට ඔය බැලන්ස් ෂීට් එකට අපි ඔයගොල්ලන්ට ණයක් දුන්නොත් එහෙම හදිසි ණයක් දුන්නොත් එහෙම අපේ බැලන්ස් ෂීට් එකේ වාණිජ්‍ය බැංක වලට ණය දෙන්න එක යටතේ තමයි ඒක එන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට අපි මෙහෙම කියමුකෝ. දැන් පහුගිය මේ අපි මෑතකදී ගත්ත සෙන්ට්‍රල් බැංක් එක මෑතකදී ගත්ත මුදල් ප්‍රතිපත්ති සහ අනිකුත් දේවල් පිළිබඳව ඔයගොල්ලෝ නිකමට හරි කියවල බැලුවද මොකද්ද වෙන්නේ කියලා. මොකද බැංකුවට ලොකු කාර්යභාරයක් තියෙනවා ඒ වගේ දේවල් වලට. ප්‍රෙස් රිලීස් දෙක කියවුවද එදා අඟහරුවාදා රෑ වගේ ආපු කවුරුත් කියවේ නැද්ද? මේ කියවලා බලන්න. මම මේ පන්ති කාමරේ අපි පන්ති පටන් ගනිද්දිම කියවනේ අර අලුතෙන් එන ඒ වගේ දේවල් එක අපි ඉන්න ඕන කියලා. right? ඒකේ දෙවෙනි new schemes අලුතෙන් දෙන schemes වලදී සිද්ධ වෙන්නේ ඇත්තටම මේ කාර්ය. හරි? මේ කාර්ය කොහොමද මේක වැඩ කරන්නේ? ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකුව SME සෙක්ටර් එකට ණය දෙන්න. හරි? ඔයගොල්ලෝ 104ක පොලියක් යටතේ ණය දෙන්නේ. අපෙන් 101ක පොලියට ඔයගොල්ලන්ට ණය දෙන්නේ. ඔයගොල්ලෝ තමයි 104ක 103ක මාජින් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. 104ක් යටතේ ඔයගොල්ලෝ කස්ටමර්ස්ලාට ණය දෙනවා. හරි? එතකොට ඒක සිද්ධ වෙන්නේ මූල්‍ය ඔයගොල්ලෝ SMEs එක කවුරු හරි කම්පැනි එකක් ඔයගොල්ලෝගේ ණය ගත්තට පස්සේ ඒ අදාළ කොන්දේසි සපුරවුවට පස්සේ ඔයගොල්ලෝ අපිට ප්‍රොමිසරි නෝට් එකකින් සිකියුරිටි එකක් right ප්‍රොමිසරි නෝට් එකක් අපිට දෙනවා මේ ලීගල් ડોකියුමන්ට් එකක් බවට පත් වෙනවා. ඒක මම මෙන්න මේ ඒ කියන පුද්ගලයාට මෙන්න මෙච්චර මුදලක් ණයට දීලා තියෙනවා. ඒක රීඉන්වර්ස් කරගන්න. අන්න එතකොට තමයි අපි 101ක පොලි අනුපාතයක් යටතේ අපි ඕගොල්ලන්ට ඒ මුදල් ප්‍රමාණය මුදා ගන්න. එතකොට ඒක යන්නේ අපි ඕගොල්ලන්ට දෙන ණයක් විදියට. right එතකොට අපි මේ බිලියන 150කින් මේක දෙන්න පුළුවන් වුණොත් එහෙම මේ ප්‍රමාණය බිලියන 150ක් විදියට වැඩි වෙන. දැනට තියෙන්නේ 0. හරි දැනට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට එහෙම වාණිජ්‍ය බැංකුව සෙන්ට්‍රල් බැංකින් long term purpose එකෙන් ණය ගන්නෙ නැහැ. right කෙටි කාලිනව එක් දින පොලි අනුපාතය යටතේ තමයි తాවකාලික දෝෂිත අවශ්‍යතාවයන් වලට තමයි ණය ලබා ගන්න. right එතකොට අපි බලමු තව මාසයක් විතර ගියාම අපේ බැලන්ස් ෂීට් එක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ ඔයගොල්ලන්ගේ මේ සෙමෙස්ටර් එක හරි ඉන්ටරෙස්ටිං වෙයි. ඒ හින්දා අපේ බැලන්ස් ෂීට් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක හොඳට බලා ගන්න පුළුවන්. අර මේක
normal condition එකක් යටතේ නෙමෙයි මේ දවස්වල balance sheet එක ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. right. එතකොට දැන් මේ ඕනෑම කාරණයකින් අපි යම් කිසි වත්කමක් මිලදී ගැනීමක් සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ එතකොට? අදාළ ප්‍රමාණයෙන්ම මුදල් පදනම වැඩි වෙනවා. right? අදාළ ප්‍රමාණයෙන්ම මුදල් පදනම වැඩි වෙනවා. ප්‍රායෝගිකව අපි එහෙම එක පැත්තකින් වැඩි වෙනකොට අනිත් පැත්තකින් අඩු කරගෙන අපි තාක්ෂණික විදිහට මේ යම් කිසි ආකාරයේ තියාගන්නවා කන්ට්‍රෝල් එකක් සංචිත මුදල් එහෙම ලොකුවට වැඩි වෙන්න දෙන්නේ නැහැ. right? හරි. දැන් එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිද සෙන්ට්‍රල් බැංක් එක කොහොමද අලුතෙන් මුදල් අච්චු ගහලා එළියට දාන්නේ කියන කාරණය. එතකොට දැන් වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන කාට හරි එක්ස්ප්ලেইন කරන්න සෙන්ට්‍රල් බැංක් එක අලුතෙන් සල්ලි අච්චු ගන්නේ කොහොමද කියලා. right? එතකොට සරලම උත්තරේ තමයි අපි වත්කම් අත්පත් කර ගැනීම. මහ බැංකුව මූල්‍ය වත්කමක් අත්පත් කර ගැනීමකින් තමයි මුදල් අලුතෙන් අච්චු ගහන්නේ. හරි? මුදල් අලුතෙන් අච්චු ගන්න. එතකොට යම් අපි ඒක කියන්නේ නැහැ මුදල් අච්චු ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මේ අලුතෙන් අද ඇවිල්ලා මේ අද මේවා කරලා එළියට දානවා කියන එක නෙමෙයි. නේද? මම ඉදා කිව්වා වගේ අපේ මේ බිල්ඩින් එකේ තට්ටු තුනක් අපි යන්නේ සාමාන්‍යයෙන් ඇතුළට යන්නේ 4 වෙනි තට්ටුවේ. හරි? පොළොව යට තට්ටු තුනක් තියෙනවා. ඔය තට්ටු තුනේම තියෙන්නේ මොනවාද? අච්චු ගහලා තියාගෙන ඉන්න නෝට්ටු මින්ට් කරපු කාසි. හොඳේ. එතකොට ඒවා අපි කාසිහා නෝට්ටු කියලා ගන්නෙ නැහැ. ඒවා කොළ. right? ඒවා කාසිහා නෝට්ටු බවට පත්වන්නේ මේ ක්‍රියාදාමයෙන් මෙතෙන්ද ගියාට පස්සේ. එතකොට සෙන්ට්‍රල් බැංකුවේ ප්‍රමිසස් එකෙන් එළියට යන්නේ මුදල් බවට පත් වෙලා. එතකන් මේ මුදල් නෙමේ කොළ. පීසස් විදියට අපි ගණන් කරලා තියාගෙන ඉන්නේ. right? එතකොට අලුතෙන් අච්චු ගහනවා කියන අදහස් වෙන්නේ අලුතෙන් මැෂින් එකෙන් ගිහිල්ලා මේ මොහොතේ අච්චු ගහලා එළියට දාන එක නෙමෙයි. මහ බැංකු පරිශ්‍රයෙන් අලුතෙන් එළියට යන මන්දන් මුදල් අන්නේ වෙලාවක අලුතෙන් අච්චු ගැනීමක් සිදු වෙනවා. එතකොට මීට අමතරව අපි සල්ලි අච්චු ගහන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් හිතන්නකෝ මේක හැමදාම වෙන දෙයක් අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. වාණිජ්‍ය බැංකු ලංකා බැංකුව BOC වගේ එකක් රජයේ බැංකුවක් ලාභ ලැබුවොත් මොකද කරන්නේ? ඒ ලාභය එහෙම් පිටින්ම රජයට පාස් වෙනවා. හරි? එතකොට පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වගේ ආයතනයක් ලාභ ලැබුවොත් මේ ලාභය යන්නේ භාණ්ඩාගාරයට. හරි? රජයේ භාණ්ඩාගාරය. නමුත් මහ බැංකුව ලාභ ලැබුවොත් එහෙම මහ බැංකුවේ ලාභය බෙදන්න පුළුවන් කොහොමද කියන එක පැහැදිලිව කියලා තියෙනවා. හරි? මෙතෙන්දි මට දැන් මතක් වුණා ඔයගොල්ලෝ මොන්ට්‍රි පොලිසි ක්ලාස් එක දැන් කරන හින්දා මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් සෙන්ට්‍රල් බැංකින් කරන්න මේ සැරේම ඔයගොල්ලෝ මේ සෙන්ට්‍රල් බැංකිනුයි මොන්ට්‍රි පොලිසි දෙකයි එකට කරන්න. right? එතකොට සෙන්ට්‍රල් බැංකින් එක ඇතුලේ මොකද සෙන්ට්‍රල් බැංකින් කියලා අපි කරන්නේ මොන්ට්‍රි පොලිසි. right? සෙන්ට්‍රල් බැංක් එකේ පළවෙනි කාර්යය මොන්ට්‍රි පොලිසි. ඒ හින්දා ඒ සෙන්ට්‍රල් බැංකින් පේපර් එකේ මොන්ට්‍රි පොලිසි හා ඒ රිලේටඩ් දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට අර මොකද්ද අපි කියන්නේ? එක ගලෙන් කුරුල්ල දෙන්නයි වගේ එකපාරම සෙන්ට්‍රල් බැංකිනුයි මොන්ට්‍රි පොලිසි දෙකම පාස් වෙන්න පුළුවන්කම ලැබේ. right? ඒ හින්දා කවුරු හරි හිතාන ඉන්නවා නම් දැන් මට අර කතාව කියද්දි මතක් වුණේ සෙන්ට්‍රල් බැංකින් වලට ලෑස්ති වෙන්න ඒත් එක්ක. මම හිටියේ දැන් අපි වාණිජ්‍ය බැංකු රජයේ බැංකු තමන්ගේ මුදල් ප්‍රමාණය එහෙම ට්‍රාන්ස්ෆර් කරලා ලාභයක් ලැබුවා නම් ඒ මුදල් ප්‍රමාණය ට්‍රාන්ස්ෆර් කරාට සෙන්ට්‍රල් බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. right? ඒක තමයි හිතන්න මේ ටික ඔක්කොම ලස්සනට සෙන්ට්‍රල් බැංකින් වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. අවුරුද්දේ අපි මොන හරි හදිසි වියදම් දරලා ඒක අපේ බැලන්ස් ෂීට් එකේ වෙනම සටහන් කරලා තියෙනවා නම් එහෙම හරි හදිසි වියදම් කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ ඔක්කොම මේ කිව්වා මං රුපියල් 5000 නෝට්ටුව මොකක් හරි වෙලා සිකියුරිටි ෆීචර්ස් එක බ්‍රීච් වෙලා හරි දෙයක් වෙලා මහ ජනතාව කැමති නැහැ මේක පාවිච්චි කරන්න.
right ඒ වගේ වෙලාවට මොකද සෙන්ට්‍රල් බැංක් එක කරන්න වෙන්නේ එහෙම වුණොත් අපිට අලුතෙන් යම් කිසි මුදල් නෝට්ටක් එක්ක අලුතෙන් අච්චු ගහන්න වෙනවා අර 5000ක්ම විත්ඩ්‍රෝ කරන්න වෙනවා සමාජයක් විදිහට ඔයගොල්ලෝ ඒ වගේ වෙලාවක මොකද කෙටි කාලයක් ඇතුළත ඉතාල ලොකු වියදමක් දරන්න වෙනවා සෙන්ට්‍රල් බැංක් එකට හරි ඒ වගේ වෙලාවක වෙන විශේෂ වියදමක් විදිහට එක සලකා බලලා ඒ අවුරුද්දේ ලාභයක් ලැබුවා නම් මුලින්ම කරන්නේ අර වගේ විශේෂ වියදමකට ගිය ප්‍රමාණය අයින් කරගන්න. right ඒක එකක. ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එකේ ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙන්තනර්ස් මූල්‍ය ශක්තිය විදහා දක්වන එක තැනක් තමයි ඔයගොල්ලෝගේ වගේම අපේ මේ කැපිටල් එක. සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන ප්‍රාග්ධනය. හරි බිලියන 50. එතකොට ඊට අමතරව රිසර්ව්ස් තියාගෙන යනවා. මොන හරි දෙයක් ඔයගොල්ලෝ දන්නවනේ. සංචිත කියලා කියන ඔයගොල්ලෝගේ බැලන්ස් ෂීට්ස් වල හදිසි අවශ්‍යතාවලට පාවිච්චි කරන්න සංචිත පවත්වාගෙන යනවා. එතකොට ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එකේ සංචිත තියෙනවා. එතකොට මහ බැංකුව දෙවෙනිවට කරන්නේ ඒ වගේ සංචිත අපිට ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඒ සංචිත ශක්තිමත් කරගන්න. එහෙමත් කරලා ඉවර වෙලා තමයි තුන්වෙනි පියවරේ තමයි එහෙමත් කරලා යම් කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු වුණොත් තමයි අපි රජයට පාස් කරලා යවන්න ඕනේ. right එතකොට සෙන්ට්‍රල් බැංක් එකේ ප්‍රොෆිට් ට්‍රාන්ස්ෆර් කරද්දී මොකද වෙන්නේ එතකොට? අලුතෙන් මුදල් ආයසරයක් ගන්න අච්චු ගෙවිලා අපේ බැලන්ස් ෂීට් එකේ ප්‍රොෆිට් විදියට ට්‍රාන්ස්ෆර් වෙලා යනවා. right එතකොට ඒක මෙතන පෙන්වන්නේ නැහැ. අර ටෙක්නික් මම කියවනේ මේක සමරි වෙලා එන්නේ කියලා. මේ යටතට තමයි වැටෙන්නේ අපේ කොච්චරක් මුදල් අච්චු ගෙවිලා එතෙන්ට එළියට ගියාද කියන කාරණා. ඒක තාක්ෂණිකයි. ඒක දැනට ඔයගොල්ලෝ මේකට මේ account එකට මම ෆික්ස් කරන්න යන්නේ නැහැ. ඔන්න ඔය කාරණා වලින් තමයි මහ බැංකුව හැම වෙලාවෙම අලුතෙන් අච්චු ගහලා මුදල් එළියට යනවා. right කාට හරි ප්‍රශ්නයක් අපහැදිලි තැනක් තියෙනවද? ඔන්ලයින් ක්ලාස් එකක් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ රෙකෝඩ් වෙනවයි කියන එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න. හරි? මේ ලංකාවේ අපේ විශ්‍රාම එකේදී ප්‍රශ්න ඇහෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. right? එහෙම මේ මුකුත් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහුවයි කියලා. හොඳයි. ඕනනම් මේ මැසේජ් එකක් එවන්න මෙතනින් මොකක්ද ඒ කිව්වේ කියන කාරණා. right? හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඕනම වෙලාවක කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ දැන් මම ඒ වගේ ඔයගොල්ලන්ට පෙන්නපු සෙන්ට්‍රල් බැංක් බැලන්ස් ෂීට් එකේ 2019 ඉවර වෙනකොට තිබ්බ ඉලක්කම් වලින් මේ මගේ මම ඔයගොල්ලන්ට පෙන්නපු බැලන්ස් ෂීට් එක. එතකොට අපේ වගකීම් විදියට තියෙනවා සංසරණේ පවතින ව්‍යවහාර මුදල් මෙච්චරයි. වාණිජ බැංකුව අපි ළඟ තියාගෙන ගියපු මුදල් මෙච්චරයි. සමස්ත වගකීම් ප්‍රමාණය මෙච්චර. මම කියවන ඕගොල්ලෝ රජයේ නියෝජිත ආයතන ඒගොල්ලෝ තියාගෙන යන ඉතාමත්ම සුළු මුදල් ප්‍රමාණයක්. ඒ හින්දා අපි ඒක නොසලකා හැරලා තියෙන්නේ. රුපියල් ඒතර වත්කම් මාංශයෙන් ගත්තොත් අපේ ප්‍රධානම වත්කම් බාටපත් වෙන්නේ ඇත්තටම සුද්ධ විදේශ වත්කම්. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම මේ මගේ ළඟ ඇඳපු මේකේ තියෙන ඉලක්කමුයි හරි මේ ප්‍රසන්ටේෂන් එකේ 2019ට අවසානයේ තිබ්බ ඉලක්කම් වලිමුයි පැහැදිලි වෙනව නේද අපේ වත්කම් වල තිබ්බ 2019 ඉවර වෙනකොට තිබ්බ තත්ත්වයයි 2000 දැන් තියෙන තත්ත්වය වෙනස. ඔයගොල්ලන්ට පේනවද? බලන්න බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් බිලියන 896යි ශුද්ධ දේශීය වත්කම් බිලියන 36යි තමයි අවුරුද්ද ඉවර වෙනකොට තිබුණේ. හොඳේ. නමුත් දැන් බලන්න අපේ ඉස්සෙල්ලා මේ ස්ක්‍රීන් එකේ තියෙන මේකේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අපේ ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය බිලියන 550ක් විතර තියෙනවා. 550ටත් පොඩි වෙනසක් ඇති. 540ක් විතර. මේක 240ක් වෙනවා. right? එතකොට මේක 360 ඉඳන් මේ කෙටි කාලයක් ඇතුළත අපේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය
ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි වුණා. ඒකට හේතුනේ මොකද්ද? භාණ්ඩාගාර බිල්පත් අපේ හෝල්ඩින් එකේ තිබුණේ බිලියන 25යි අතරම. හරි? බිලියන 25ක භාණ්ඩාගාර බිල්පත් තිබුණේ අවුරුදු ඉවර වෙනකොට. ඒක වැඩි වෙලා තියෙනවා දැන් බිලියන 300ක් විතර වෙනකම්. හරි? බිලියන 300ක් විතර වෙනකම්. හරි. දැන් එතකොට ඊළඟ එක තමයි මේක අපි දැන් අපි සංචිත මුදල් දැන් සංචිත මුදල් දැන් බේස් එක කරගෙන අපි ඊළඟ ඒවට හදන්නයි මේ පටන් ගන්න. හරි ඊළඟ මුදල් සමස්තයන් කොහොමද අපි ඉගෙන ගන්න කියලා. right සංචිත මුදල් දැන් මම බිලියන 900 මම මෙහෙම ප්‍රශ්න කරනවා. දැන් මම කියවනේ අපි මේ ඉලක්කම් ටික ඔළුවේ තියාගන්න. right කාසියා නෝට්ටු තියෙන්නේ බිලියන 800ක් විතර. ඔයගොල්ලෝ අපි ළඟ තියාගෙන යනවා තැන්පතු බිලියන 100ක් විතර. එතකොට සංචිත මුදල් රෆ්ලි පෞගේ සතිය වෙද්දී බිලියන 900ක් විතර තියෙනවා. හරි? එතකොට ඒ කියන්නේ අපි මහා බැංකුවෙන් print කරලා තියෙන මුදල් ප්‍රමාණය සහ ඔයගොල්ලෝ තියාගෙන යනවා. ඒතර ඕනම වෙලාවක ඒක printed money විදිහට සලකලා බලන්න පුළුවන් මුදල් පදනම 900යි. හරි? නමුත් ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකුවේ දැන් මම මෙහෙම ආවා මෙතන තියෙන BOC හරි People's Bank එක කට්ටිය හරි ඔයගොල්ලෝගේ asset size එක කොච්චරද BOC වගේ ගත්තොත් over 1 trillion නේද trillion එකට වඩා තියෙනවා බැංකු පද්ධතියම ගත්තොත් එහෙම trillion 10කට වැඩි තියෙනවා වත්කම් ප්‍රමාණය හරි trillion 10කට වඩා වත්කම් ප්‍රමාණයක් තියෙනවා ඒකට ප්‍රධාන බැංකු 3-4ක් trillion එකට වඩා වැඩිපුර වත්කම් තියාගෙන ඉන්නවා. එතකොට මේකෙන් වෙලා තියෙන්නේ අපි මුදල් රුපියලක් අච්චු ගන්නකොට නමුත් ඔය වාණිජ්‍ය බැංකුව ඊට වඩා වැඩි වේගයකින් මුදල් නිර්මාණය කරමින් පවතිනවා. හරි මුදල් නිර්මාණය කරනවා. අන්න ඒක තමයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ money multiplier කියලා. හරි මුදල් ගුණකය. එතකොට රටක පවතින මුදල් සැපයීමේ පදනම සංචිත මුදල් නම් ඒ සංචිත මුදල් පාවිච්චි කරලා ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකු කොච්චර මුදල් ප්‍රමාණයක් මවනවද කියන එක හොයාගන්න මේ ඉක්වේෂන් එක තමයි money multiplier කියලා කියන්නේ. right කොහොමද වාණිජ්‍ය බැංකු මුදල් මවන්නේ? වාණිජ්‍ය බැංකු මුදල් මවන්නේ කොහොමද? දැන් අපි මෙහෙම ගමු. සරල උදාහරණයකින් අපිට ඒක විස්තර කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. right හිතන්නකෝ මගේ account එක මම තියාගෙන යන්නේ ලංකා බැංකුවේ හරි ලංකා බැංකුවේ තියාගෙන යන්නේ මගේ account එක. එතකොට මම රුපියල් 1000ක අලුතින් තැන්පතුවක් ලංකා බැංකුවට අරගෙන යනවා. හරි ලංකා බැංකුවට අලුතෙන් රුපියල් 1000ක තැන්පතුවක් අරගෙන යනවා. තැන්පත් කරාට පස්සේ ලංකා බැංකුවේ ඔයා ලංකා බැංකුවේ තමන් වැඩ කරනවා කියලා හිතන්නකො. ඔයා මොකද කරන්නේ රුපියල් 1000 තැන්පතුවට? රුපියල් 1000 තැන්පතුවට. රුපියල් 1000ම ඔයගොල්ලන්ට ණය දෙන්න පුළුවන්ද? ණය දෙන්න බෑ. ඇයි ඒ? ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද? ඔයගොල්ලෝ යම් මුදල් ප්‍රමාණයක් සෙන්ට්‍රල් බැංක් එකේ තියාගෙන යන්න ඕන. මොකක්ද ඒකට අපි කිව්වේ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. SR. එතකොට දැන් ගත්තොත් 2%ක්. එතකොට මම රුපියල් 1000ක් ඔයගොල්ලෝ ළඟ තැන්පත් කරොත් එහෙම වාණිජ්‍ය බැංකුව රුපියල් 1000 අරගෙන ණයට දෙන්න බෑ. ඒ වෙනුවට ඔයගොල්ලෝ කරන්න ඕනේ රුපියල් 2ක් 100ක් තැන්පත් කරාදී රුපියල් 2ක් 1000ක් තැන්පත් කරොත් රුපියල් 20ක් සෙන්ට්‍රල් බැංක් එකේ ගෙනල්ලා තැන්පත් කරන්න ඕන. හරි එතකොට ඕගොල්ලන්ට 980යි ණය දෙන්න ඉතුරු වෙනවා. හරි 980යි ඉතුරු වෙනවා. දැන් හිතන්න මෙහෙම ඕගොල්ලන්ට එහෙම 980ම ණය දෙන්න පුළුවන්ද?
හදිසියෙ මම ඇවිල්ලා රුපියල් 100ක් විත්ඩ්‍රෝ කරන්න ආවොත් එහෙම කොහොමද ඔයගොල්ලෝ මට සල්ලි දෙන්නේ? ඒක කරන්න තව රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා බැංක් සපෝෂන් එකකින් ඒක කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ ලබා ගන්න සෑම තැන්පතුවකින්ම යම් කිසි මුදල් කොටස ප්‍රමාණයක් ඔයගොල්ලෝ ද්‍රවශීලතාවයක් විදිහට තියාගන්න ඕන ලික්විඩිටි රික්වයර්මන්ට් එකක් කියලා කියනවා. ඒකට මොකද්ද වෙන්නේ එතෙන්දී? ඔයගොල්ලෝ රුපියල් 1000ක තැන්පතුවක් 100ක ගන්න දැන් තියෙන නියාමනයන්ට අනුව 20%ක ද්‍රවශීලතාවයක් ඔයගොල්ලෝ තියාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 100ක් ඔයගොල්ලෝ අලුතෙන් තැන්පතු විදිහට ඔයගොල්ලෝ ළඟට එනවා නම් ඔයගොල්ලෝ රුපියල් 20ක් තියාගෙන යන්න ඕන මෙයා හදිසියෙ හරි විත්ඩ්‍රෝ කරන්න આવොත් සල්ලි දෙන්න පුළුවන් විදිහට හොඳටම ද්‍රවශීලවත්කමක්. හරි මොනවද ද්‍රවශීලවත්කම් කියලා කියන්නේ එතකොට? එක්ක කාසිහා නෝට විදිහට තියාගෙන යන්න ඕන. එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් විදිහට තියාගෙන යන්න පුළුවන් ඔයගොල්ලෝ. right භාණ්ඩාගාර බිල්පත් විදිහට තියාගෙන යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කරන්න ওই දෙක. එතකොට ඔයගොල්ලෝ ලෑස්ති බැංකුවක් විදිහට මිනිස්සු ඔක්කොම විත්ඩ්‍රෝ කරන්න ඔයගොල්ලෝ දන්නවා දෛනිකව ඔයගොල්ලෝගේ බ්‍රාන්ච් එකේ වැඩ කරන විදිහ බලලා ඔයගොල්ලෝ දන්නවා අද දවසේ මුදල් එන ප්‍රමාණය සහ ඔයගොල්ලෝගෙන් විත්ඩ්‍රෝවල් යන ප්‍රමාණය. ඒකට සල්ලන මුදල් ප්‍රමාණය ඔයගොල්ලෝ තියාගන්න. ඒකෙන් සල්ලන මුදල් ප්‍රමාණයක් ඔයගොල්ලෝ තියාගන්න. right ඒ විදිහටම සෙන්ට්‍රල් බැංක් එකේ මේ රික්වයර්මන්ට් දෙක හින්දා හරි ඔයගොල්ලොන්ට තැන්පොතු විදිහට බාර ගන්නා සියලුම මුදල් ණය විදිහට එළියට දෙන්න බෑ. හරි මම ගණන් කරන්න පහසු කරන්න අපි හිතමු SRR එක 10%යි ද්‍රවශීලවත්කම 10%යි කියලා ද්‍රවශීලතාවය තියාගෙන යන්න ඕන 10%යි කියලා. right එතකොට එකෙන් කියවෙන්නේ ඔයගොල්ලෝ රුපියල් 100ක අලුතෙන් තැන්පතුවක් ආවොත් ඔයගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එකේ රුපියල් 10ක් තියන්න ඕන. තව 10ක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න ඕන හදිසියෙ විත්ඩ්‍රෝවල් වලට ආව. එතකොට ඒකේ අදහස වෙන්නේ 80ක් තමයි ඔයගොල්ලන්ට ණයට දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි යමු අපහ උදාහරණයට මම රුපියල් 1000ක තැන්පතුවක් බාර දුන්නොත් එහෙම right ලංකා බැංකුවට ඒක ණය විදිහට ලබා දෙන්න පුළුවන්නේ රුපියල් 800. ඒතර 20ක් රික්වයර්මන්ට් දෙකක් වෙනුවෙන් තියාගන්න ඕන ද්‍රවශීලතාවයට සහ SRR එකට ගැලපෙන. right එතකොට ඒ 800 අරගෙන හරි ඒ 800 අරගෙන හිතන්න ඔයගොල්ලෝ 800ක් ණයට දෙනවා ඒ කියන පුද්ගලයාට දැන් ණයට දෙනවා. හරි ඒ කියන පුද්ගලයා ණයට දුන්නට පස්සේ ඒ මොකද කරන්නේ? ඒ හිතාගෙන ඉන්නවා වාහනයක් ගන්න. මේ 800 අරගෙන. right යනවා ටොයෝටා ලංකාවකට ගිහින් වාහනයක් ගන්නවා. ටොයෝටා ලංකාවකට 800ක් මුදල් ආවට පස්සේ account එකට ටොයෝටා ලංකාවක මොකද කරන්නේ? තමන් ළඟට 800ක් ආවට පස්සේ චෙක් එකකින් හරි ආවා කියලා හිතන්නකෝ. ඒ රුපියල් 800 ටොයෝටා ලංකාවක තමන්ගේ account එකේ හිතන්නකෝ පීපල්ස් බැංක් එකේ තමයි ටොයෝටා ලංකාවකේ account එක තියෙන්නේ කියලා. account එකේ තැන්පත් කරනවා. හරි ටොයෝටා ලංකාවේ account එකේ තැන්පත් කරනවා. එතකොට මගේ රුපියල් 1000ක තැන්පතුවක් BOC එකේ තියෙනවා. ටොයෝටා ලංකාවේ account එක පීපල්ස් බැංක් නම් දැන් පීපල්ස් බැංක් එකට අලුතෙන් තැන්පතුවක් හම්බෙලා තියෙනවා කීයද? 800. හරි දැන් පීපල්ස් බැංක් එකට මේ 800 ණයට දෙන්න පුළුවන්. ඉන්න මං ප්‍රශ්නයක් තියෙන හොඳ ප්‍රශ්නයක් මං එක උත්තර දෙන්නම්. හොඳයි 800 ණයට දෙන්නේ කොහොමද? ණයට දෙන්න පුළුවන්ද? ණයට දෙන්න 800ම දෙන්න බෑ. හරි එයාටත් අදාළ වෙනවා 120 ප්‍රශ්නේ. ද්‍රවශීලවත්කම් වලින් 10ක් තියාගන්න ඕනේ සරාර විදියට සහ ද්‍රවශීල විදියට 10ක් තියාගෙන යන්න. එතකොට එයත් මේ රුපියල් 800ක තැන්පතුවෙන් එයාට රුපියල් 800ම ණය විදියට දෙන්න බෑ. කීයද දෙන්න පුළුවන්? එතකොට 620ක් විතර ගාණක් ළමයි ණයට දෙන්න පුළුවන්. මෙන්න 120 තියාගත්තට පස්සේ. right? එතකොට
B කියන පුද්ගලයා People's Bank එකෙන් රුපියල් 620ක ණයක් ගන්නවා කියලා හිතා ගන්න. right? දැන් B කියන එක්කෙනා මොකද කරන්නේ? එයා ණයක් ගත්ත ගේ හදන්න. හරි? ණයක් ගන්න ගේ හදන්න නම් මෙයා ගේ හදන්න හිතන්න හાર્ඩ්වෙයාර් එකට සල්ලි ගෙවුවා කියලා මේ 620 අරගෙන බඩු ගත්තා කියලා. හાર્ඩ්වෙයාර් ඕන මොකද කරන්නේ? එයා ඒ 620 නැවත තැන්පත් කරනවා තමන්ගේ කාගෙද? කමර්ෂල් බැංක් එකේ account එකේ. දැන් පැහැදිලි නේද? මගේ රුපියල් 1000ක ඉනිෂියල් තැන්පත පාවිච්චි කරමින් ඔයගොල්ලෝ වාණිජ බැංකුව ණය දීලා මුදල් මවනවා. රුපියල් 800ක ණයක් දුන්නා අලුතෙන් තැන්පතක් හදාගත්තා 800ක. 600ක ණයක් දුන්නා අලුතෙන් තැන්පතක් හදාගත්තා 600ක. එතකොට සෙන්ට්‍රල් බැංක් එක මේ දීලා තියෙන මුදල් ඔයගොල්ලෝ ණය විදිහට පාවිච්චි කරලා මිනිස්සුන්ගේ තැන්පත බාරගෙන ඒවා ණය විදිහට පාවිච්චි කරලා තමයි මුදල් මැවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒකට අපි කියනවා money creation. අතින් සෙන්ට්‍රල් බැංක් එක කරන්නේ money print. හරි. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. චාමික කෑෂ් එතකොට ඔයගොල්ලෝ වාණිජ බැංකුව දෙනවා FD එකක් දැම්මා මෙහෙම කෑෂ් බෑක් ලෝන් එකක් 90%. ඔයගොල්ලන්ට FD එකක් තියලා 90%ක ලෝන් එකක් ගන්න පුළුවන් වෙනවා නේ. right. එතකොට ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැද්ද කියලා අහන්නේ. right. දැන් මොකද දැන් මම මේකෙන් අදහස් කරන්නේ දැන් ඔයගොල්ලෝ අන්ට එන කස්ටමර්ස්ලා ඔක්කොම 90%කට කෑෂ් බෑක් ලෝන් දෙනවද? නෑනේ නේ. දෙන්නේ නැහැ. right. තෝරාගත්ත යම් කිසි පිරිසකට තමයි 90% ගන්නෙ. ඔයගොල්ලෝ ඔෆර් කරත් ගන්න නෑනේ. මොකද ඔයගොල්ලෝ FD රේට් එක 8යි නම් ඔයා කෑෂ් බෑක් ලෝන් එක දෙන්නේ 10%ට. හරි? තව 2%ක මාජින් එකක් ඔයාලා ඇඩ් කරගන්නවා. right? ඒක 8ක් හම්බ වෙනවා බේසිකලි 2%ක් අලුතෙන් ගෙවෙන්නේ. හැමෝම එන්නේ නෑනේ. එතකොට මම මේ කතා කරේ ඔයගොල්ලෝ ඉන්ඩිවිජුවලි ඔයගොල්ලෝ ළඟට එන්න තැන්පතුවකින් 80ක් ණය දෙනවා කියන කාරණේ නෙමෙයි. ඔයගොල්ලෝ තමන්ගේ තැන්පතු සමස්තයෙන් තමයි ඔයගොල්ලෝ තියාගෙන යන්න ඕනේ 10%ක් SRR එකේ 10%ක ද්‍රවශීල අවශ්‍යතාවය. right? එතකොට ඒකෙන් දී එන හැම පුද්ගලයාගෙන්ම 8%යි දෙන්න පුළුවන් කියන එක එක්කෙනාට ටැලි කරගන්න බෑ. අපි ඔයගොල්ලෝ ඔක්කොම ගන්න එකතුවෙන් තමයි මේ ගාන හැදිලා එන්නේ. සමස්තයක්. the total ඒතර මෙතන මම මේ D SRR එකට අදාළ 100යි කියන එකත් හැදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ සමස්තයක් විදියට ඔයගොල්ලොන්ගේ තැන්පතු විදියට ලබා ගන්න මුදල් වලින් 2% SRR විදියට සලකලා. එතකොට ඒකෙන් කියවෙන්නේ හැමෝගෙම හැම තැන්පතුවකින්ම 2% මෙහෙම රුපියල් 1000ක් කරනකොට ඒ 1000න් 20ක් කියන්නේ 10ක් SRR වලටයි 10ක් මේවටයි වෙන් කරනවා කියන එක කියවෙන්නේ. right? in generally ඔයගොල්ලෝ total එකෙන් තමයි 20ක් වෙන්නේ. එතකොට පුළුවන් නේද ඔයගොල්ලන්ට මේ total එකෙන් 20ක් දෙද්දී දවස් ඇතුළත ඔයගොල්ලන්ට 90ක් නෙමෙයි සමහර අයට කස්ටමර්ස්ලට 100ක කැෂ්බැක් ලෝන් එකක් වුණත් දෙන්න පුළුවන් නේද එතකොට. right? ඔයගොල්ලෝ හැම වෙලාවම උත්සාහ කරන සරල විදියට තේරුම් ගන්න. එතකොට ඉතාමත් හොඳින් ඔයගොල්ලෝ බ්‍රාන්ච් එක කොහොමද මේ ඔයගොල්ලෝගේ දවශීතාව කළමනාකරණය කරගන්නේ? ඔයගොල්ලෝ by default දන්නවා සඳුදාට ඔයගොල්ලන්ට ඩිපොසිට් ගොඩක් එනවා ඇති නේද? සෙන්සරාදා ඉරිදා බිස්නස් වැඩ කරන අය ඩිපොසිට් එනවා සඳුදාට. හැබැයි ඊට පස්සේ දවස්වල සමහරට ද්‍රවශීල මේ withdrawals යනවා ඇති. හැබැයි ඔයගොල්ලෝ දන්නවා සතිය කොහොමද පැටර්න් එක කියලා. withdrawal යන්නේ කොච්චරද? සමහර බැංකුවල 20ක ද්‍රවශීලතා අවශ්‍යතාවයක් තියා ගැනීම අවශ්‍යතාවයක් නොවෙන්න පුළුවන්. හැබැයි සමහර බැංකුවල 20 මදි වෙන්න පුළුවන්. හැම වෙලාවෙම එන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව 30ක විතර ද්‍රවශීලතා අවශ්‍යතාවයක් තියෙන බැංකු තියෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයගොල්ලෝ කොහෙද තියෙන්නේ මොන වගේ කස්ටමර් බේස් එකක්ද ළඟ තියෙන්නේ කියන කාරණේ අනුව. right? හොඳ ප්‍රශ්නයක් හොඳ තැනකට ඩිස්කෂන් එක ගෙනාවා. හරි. thank you ප්‍රශ්නට. එතකොට money multiplier එක දැන් ආපහු යන්නම් මම. එතකොට money multiplier එකෙන් අපි හදන්නේ commercial banks ඔය කොච්චරක් ඔයගොල්ලන්ට මුදල් ගුණකයේ විදියට පාවිච්චි කරලා අලුතෙන් මුදල් නිර්මාණය කරන්න පුළුවන්ද කියන කාරණය හොයාගන්න. right? එතකොට මේ ලොකුවට M කියලා කියන්නේ අපි සලකා බලන මුදල් තොගය. හරි? ලංකාවේ අපි මුදල් සැපයීම කියලා ගන්නේ
මොකද්ද මම කිව්වේ M2B කියන අපි ඉස්සරහට තව පොඩ්ඩකින් ඉගෙන ගන්න යන මුදල් සංරචනය. හරි M2B කියන්නේ. එතකොට ඒක හැදෙන්නේ අපි B කියන්නේ බේස් එක මුදල් පදනම එහෙම නැත්නම් සංචිත මුදල්. right සංචිත මුදල් වගේ කී ගුණයකින් ඔයගොල්ලන්ට මේක වැඩි වෙලා තියෙනවද කියන කාරණේ මේ සිම්පල් M එකෙන් කියන්නේ ගුණකේ. right එතකොට මම කියන්නම් ඒක තව විදිහකට පෙන්නලා දෙන්නම්. මම මේක උඩින් ලියුවොත් ඔයගොල්ලන්ට පේන්නේ පොඩි එක මම money multiplier අමාරුයි ලොකු M මෙදින සංචිත මුදල්. ඔයගොල්ලන්ට මේ ඉක්වේෂන් එක පේනවද? උඩින් පොඩ්ඩක් දිලිසෙනවා වගේ ගතියක් තියෙනවා. පේනව නේද? money multiplier තමයි MM කියලා කියන්නේ. ලොකුවට උඩින් තියෙන M එක capital M එක තමයි මුදල් තොගය. ඒක සංචිත මුදල් වලින් බෙදපුවම monetary base එකෙන් බෙදපුවම ඒක තමයි money multiplier එක බවට පත් වෙන්නේ. අතට අර මේකම අපි තව වෙන විදිහකටයි ලියුවේ. හරි? මේ ලොකු M එක base එකෙන් බෙදපුවම money multiplier එක හම්බ වෙනවා. right දැන් හිතා ගන්න පුළුවන්ද? එතකොට අපි දැන් මෙතන බලන්න නිකන් ඉලක්කම් ටිකක් දාගන්නකෝ. බිලියන 1000ක් සංචිත මුදලුයි. හරි? හිතන්නකෝ මුදල් පදනම 100යි. හරි? මුදල් පදනම 100යි. මුදල් තොගය සමස්ත මුදල් තොගය රටේ පවතින සමස්ත මුදල් තොගය ඒ කියන්නේ ඔයගොල්ලෝ අලුතෙන් මුදල් නිර්මාණය කරලා පස්සේ එන මුදල් සමස්තය 1000යි කියන්නේ. හරි? 1000යි කියන්නේ එතකොට මොකක් කීයද උත්තර වෙන්නේ money multiplier එක? 10යි නේ. 1000 බෙදීම 100. 1000 කියන්නේ මුදල් සමස්ත මුදල් තොගය. වාණිජ්‍ය බැංකු තැන්පතු පාවිච්චි කරලා හදාගත්ත 100 කියලා කියන්නේ සංචිත මුදල් නම් money multiplier එක බවට පත් වෙන්නේ 10 සමානයි 10. හරිනේ ඒක. money multiplier එක 10. මොකක්ද එකකින් කියවෙන්නේ? money multiplier එක 10 කියන එකෙන් කියවෙන කතාව මොකක්ද? අපි සංචිත මුදල් එකකින් වැඩි කරොත් එහෙම හරි සංචිත මුදල් එකකින් වැඩි කරොත් එහෙම සමස්ත මුදල් තොගය 10කින් වැඩි වෙනවා. ඒ වගේ 10 ගුණයකින් වැඩි වෙනවා. හරි? මේක තමයි money multiplier. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි? දැන් ගන්න ඔයගොල්ලෝ අපේ සංචිත මුදල් ප්‍රමාණය. එතකොට සෙන්ට්‍රල් බැංක් එක අලුතෙන් money print කරලා මේ asset පැත්තෙන් මම කියන්නේ සංචිත මුදල් වැඩි කරොත් එහෙම හරි? තාසීත්‍යයෙන් වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? ලංකාවේ මේ නම්බර එක මේ දවස්වල 9%ක් විතර තියෙනවා. හරි? ඒ කියන්නේ මේකට ආසන්න මම ගත්ත ගානට ආසන්නයි. හොඳේ. ගිය අවුරුද්දේ 8%යි දැන් 9%ක් විතර තියෙනවා. 9.36යි හරියටම. හරි? ඒකෙන් කියවෙන්නේ අපි අලුතින් 1 රුපියලක් හරි print කරලා එළියට දැම්මොත් වාණිජ්‍ය බැංකු වලට පුළුවන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ ණය දීලා ඒක ඒ වගේ 9 ගුණයක් වැඩි කරගන්න මුදල් සැපේ. right ඒ හින්දා දැන් ඔයාලට තේරෙන්න ඕන මේකේ මැග්නිටියුඩ් එක මේකේ ප්‍රමාණය right අපි මොනම හරි කාරණයකින් අපි මේ ඇසෙට් පර්චේස් කරලා ගන්න මුදල් ප්‍රමාණය ඊට වඩා කිහිප ගුණාකාරයකින් වැඩි වෙලා තමයි ඔයගොල්ලන්ට මට ප්‍රායෝගිකව අත්දකින්න හම්බ වෙන්නේ. මේක ඕවර්නයිට් වෙන්නේ නැහැ. හරි? මේක ඕවර්නයිට් වෙන්නේ නැහැ. මේක වෙන්නේ ටික කාලයක් ගියාම. හරි? දැන් අද මම සල්ලි අච්චු ගහලා ඔයගොල්ලන්ට රුපියල් මිලියනය ගානේ දැන් අපි ක්ලාස් එකේ 34 දෙනෙක් ඉන්නවා. මිලියන 34ක් අච්චු ගහලා ඔයගොල්ලන්ට දුන්නාට හිටමුකුත් වෙන්නේ නැහැ. හරි? නමුත් ප්‍රශ්නේ වෙන්නේ කොහොමද? තව චුට්ටි ටික කාලයක් ගියාට පස්සේ. හරි? ඔයගොල්ලන්ට ඒ හින්දා
සෙන්ට්‍රල් බැංක් එක හැම වෙලාවෙම මේ වත්කම් මිලදී ගැනීමකින් මුදල් වැඩි වෙනකොට ඒක හරිම පරිස්සමෙන් කරන්න ඕන කාරණයක්. මොකද ඔයගොල්ලෝ වාණිජ බැංකුව ඊට වඩා වැඩි වේගයකින් මුදල් නිර්මාණය කරන්න පෙළඹෙන හින්දා. හරි? එතකොට දැන් මනි මල්ටිප්ලයර් එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන. මනි මල්ටිප්ලයර් එකේදී වෙන්නේ එතකොට පදනම් මුදල් සහ මුදල් ගුණ පදනම් මුදල් සහ මුදල් සමස්තය අතර තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න තමයි මනි මල්ටිප්ලයර් එක පාවිච්චි කරන්නේ. right? එතකොට මනි මල්ටිප්ලයර් එක ගොඩාක් වැඩි වෙනවා. අපිත් ඔයගොල්ලෝ ඉතා වේගෙන් ඉක්මනින් ණය දෙන වෙලාවක හරි තාම ස්මූත්ලි ණය යනවා නම් ණය දෙනවා තැන්පතු වෙනවා මුදල් හොමාරු ඉතා ඉක්මනින් සිද්ධ වෙන වෙලාවකට මනි මල්ටිප්ලයර් එක ඉතා වේගෙන් වැඩි වෙනවා. ඒ වගේම මම අපි ඉගෙන ගත්ත process එකේදී හිතා ගන්නකො දැන් මගේ තැන්පතුවෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරලා 800 ණය දුන්නට පස්සේ එයා ඒ 800ම පාවිච්චි කරලා වාහනේ ගන්නේ නැතුව වාහනේ ගන්න 600ක් පාවිච්චි කරලා ඉතුරු 200 මුදල් විදිහට තමයි ළඟ තියාගෙන හිටියොත් එහෙම අන්න මුදල් මැවීම සීමා වෙනවා. ඒ වගේම හිතන්නකො ඊළඟ එක්කෙනා ඒ 600ක් ණය ගන්න නැතුව 500යි යාර නෑ මට 500ක් ඇති ණය වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මුදල් මැවීම සීමා වෙනවා. එතකොට පහුගිය කාලේ ප්‍රායෝගික තත්ත්වයක් ගත්තොත් එහෙම ආර්ථිකයක් එහෙම යම්කිසි මේ ගැටලුකාරී තත්ත්වයකට එනකොට හරි නැත්නම් අවිනිශ්චිතතාවයකට එනකොට හරි ආයෝජකයෝ මොකද කරන්නේ? ණය වලට තියෙන ඉල්ලුම එක්ක අඩු කරනවා එහෙම නැත්නම් වාණිජ බැංකුව මොකද කරන්නේ? ණය දෙන්න තියෙන කැමැත්ත ඔයගොල්ලෝගේ අඩු වෙනවා. මොකද ඔයගොල්ලෝ කැමති නැහැ රිස්ක් එකක් ගන්න. right? එතකොට මුදල් මැවීම යම් කිසි සීමාවක් එන්න පුළුවන්. ඒ හින්දා අර මේ වගේ පැන්ඩමික් අවස්ථාවක මේ මුදල් සමස්තයේ මදනම් මුදල් ප්‍රමාණය වැඩි වුණාට එහා සමාන ප්‍රමාණයකින් අර අපි ඉස්සෙල්ලා කතා කරගත්ත මනි මල්ටිප්ලයර් එක වැඩි තිබ්බට වැඩි නොවෙන්න පුළුවන්. ඒ කාර්යනේ දැන් ප්‍රායෝගිකව අද දවසේ ක්‍රියාත්මක වෙන මනි මල්ටිප්ලයර් එක අඩු වෙලා යන්න පුළුවන් වෙන තමක් තියෙන්න පුළුවන්. එතකොට මිනිස්සු ණය ගන්න ඉන්නේ නැත්තම් සම මිනිස්සු දැන්පත් කරන්නේ නැත්තම් අඩුවේ. අන්න ඔය දේ වගේ කාරණා වලින් මුදල් මැවීම සීමා වෙන්න පුළුවන්. අපි ඉස්සරහට අපි මොනිටරි පොලිසි කෙනෙක් ඉගෙන ගන්නෙද්දී මුදල් මවන එක සීමා වෙන්න හේතු ඒවා කොහොමද වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ. අපි දැන් මේක ඉන්නේ තාමත් මේ මූලික අවධියේ හින්දා මම කැමති නැහැ ඕගොල්ලෝම කන්ෆියුස් කරලා මේ ටිකක් අමාරු කරලා දෙන්න. හොඳේ. right. දැන් ඔයගොල්ලන්ට එනම් පදනම් මුදල් කියන එක පැහැදිලි. පදනම් මුදල් සහ අනිකුත් මුදල් සමස්තයන් හැදෙන්න විදිහට අපි ලින්ක් එක හදාගත්තා මුදල් ගුණකේ හරිය. දැන් අපි ඉගෙන ගමු අනිකුත් මුදල් සමස්තයන් කොහොමද මේක හරිය ස්ට්‍රේට් ෆෝවර්ඩ්. හරි. හරිම ලේසියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි මේ මුදල් සමස්තයන් අනිකුත් දේවල්. right. දැන් මම එදා උදාහරණයකට ගත්තා මට නම් මතක නෑ අමිල වගේ මතක. හොඳේ අමිල මේ බැට් එකක් ගන්න කෑෂ් පාවිච්චි කරන එකයි කරන්ට් account එක පාවිච්චි කරන එකයි කියන්නේ. දැන් බලන්න ඒ උදාහරණය මෙතෙන්ට කොහොමද ගැලපෙන්නේ කියලා. හරි. එතකොට මම කිව්වේ අමිලගේ කෑෂ් වලින් තිබ්බ 5000ක් වගේ මට මතක හැටියට. හැබැයි බැට් එක 20000යි කරන්ට් account එකේ තිබ්බ සල්ලි ඊට පස්සේ පාවිච්චි කළා තමයි බැට් එක ගත්තේ කියලා. හරි. දැන් බලන්න M1 කියන පටු මුදල් සැපීමේ මොනවද තියෙන්නේ කියලා. හරි. M0 වලට පස්සේ අපි ළඟ M1 තියෙන්නේ. M1 වලදී කියන්නේ මහා ජනතාව වෙත ඇති ව්‍යවහාර මුදල්. අපි දා ඉගෙන ගත්තා ව්‍යවහාර මුදල් තැන් දෙකක තියෙනවා. එකක් තමයි මහා ජනතාව ළඟ අනිත් එක තමයි වාණිජ බැංකුවේ. කොට වාණිජ බැංකුව තමන්ගේ කෑෂ් කවුන්ටර් එකේ එහෙම නැත්නම් වෝල්ට්ස් වල තියාගෙන යනවා යම් කිසි මුදල් ප්‍රමාණයක්. ඒකට මෙතන මේ 800 ගාණින් යම් කිසි මුදල් ටිකක් වාණිජ බැංකුව සතුව තමයි තියෙන්නේ. කොට අර අමිල ළඟ තිබ්බ රුපියල් 5000 අදාළ වෙන්නේ මහා ජනතාව වෙතදී ව්‍යවහාර මුදල්. එතකොට ඔයගොල්ලෝ කවුරු හරි කොහෙද දඹදිව ගිහිල්ලා කාසි නෝට්ටු දාලා ඇවිල්ලා තියෙනවා. මුන්නේස්තරම් ගිහිල්ලා කොහේ හරි කාසි දාලා ඇවිත් තියෙනවා නම් ඒවත් අදාළ වෙන්නේ මේ මහා ජනතාව සතු කාසියා නෝට්ටු කියන ගණනට තමයි. එතකොට වාණිජ බැංකුව වල තියාගෙන ඉන්න මුදල් ඇරෙන්න
ඔයගොල්ලෝ කැටවලද කොහේ හරි කෑෂ් බොක්ස් වල කොහේ හරි තියාගෙන ඉන්න මුදල් ඔක්කොම මහ ජනතාව සතු කාසියා නෝට්ටු. right? ඒක තමයි ප්‍රධානම සංරචකය පටු මුදල් සැපයීම. ඒකට එකතු වෙනවා මහ ජනතාව සතු වාණිජ බැංකුවල ඉල්ලුම් තැන්පත්. ඒ කියන්නේ කරන්ට් account. ඔර බහිතන්න කාසියා නෝට්ටුවේ කරන්ට් account කියපුවම ඒක මොනවත් කමක්ද? ඉතා ද්‍රවශීල වත්කම. ද්‍රවශීලතාවයෙන් ඉහළ වත්කම. හරි? එතකොට කාසියා නෝට්ටුවේ ඉල්ලුම් තැන්පතුයි ඉතා ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු වත්කමක්. ඒක තමයි අපි පටු මුදල් සැපයීම කියලා ගන්න. right? එතකොට ඔයගොල්ලෝ මේක මේ කොටස් දෙක හොඳට මතකේ තියාගන්න ඕන M1 වලට එන්නේ මොනවද කියන එක. ඊට පස්සේ මේක එකක් මතකේ තියාගත්තට පස්සේ ලේසි එකින් එක ඇඩ් කර කර යන්නයි තියෙන්නේ. හරි? එකින් එක ඇඩ් කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට M2 ගත්තම මොකද වෙන්නේ? M2 වලදී වෙන්නේ M2 වලදී වෙන්නේ M1 වලට ඒ කියන්නේ මහ ජනතාව සතු කාසියා නෝට්ටු තොගයයි වාණිජ්‍ය බැංකුවල මහ ජනතාව තියාගෙන යන ඉල්ලුම් තැන්පතු කියන එකට එකතු කරනවා වාණිජ්‍ය බැංකුවල දේශීය බැංකු ඒකකවල මහ ජනතාව සතු කාලින සහ ඉතිරි කිරීමේ තැන්පතු. time deposits and savings deposit එක තමයි. මුලින් අපි ගත්තේ M1 වලට ගත්තේ කරන්ට් account එක විතරයි. හරි? ඉල්ලුම් තැන්පතු විතරයි. දැන් යනකොට අපි ඉතිරි කිරීමේ ගිණුම සහ කාලින ඉතිරි කිරීම FD ටිකත් අරගන්න. දැන් මොකද වෙන්නේ? අරට වඩා ද්‍රවශීලතාවයෙන් ටිකක් අඩුයි නේද? ටිකක් අඩුයි. මොකද අපි FD එහෙම දාපුවම FD එකක් කල් පිරෙනකොට යම්කිසි මුදල් මේ කල් පිරෙන කලින් ඕගොල්ලෝ මුදල් බවට පරිවර්තනය කරනකොට යම්කිසි රිවැයක් දරන්න වෙනවා නේ. ඕගොල්ලන්ට ඕන වෙලාවක FD එකක් මේ කෑෂ් කරගන්න පුළුවන්. හැබැයි එතකොට අදාළ වෙන්නේ වෙන පොලි අනුපාතයක. රයිට්? එතකොට කියන පිරිවැයක් තියෙනවා. ඒ හින්දා ද්‍රවශීලතාවය එකකින් කියවෙන්නේ ටිකක් අඩුයි. එතකොට M1 වලට වඩා M2 වල ද්‍රවශීලතාවය අඩුයි. රයිට්? M2 වල ද්‍රවශීලතාවය අඩුයි. හැබැයි මම මගේ ස්ලයිඩ් එකේ මම හැම වෙලාවෙම M1 කියලා ලියාගත්තට මම කැමති ඔයගොල්ලෝ මේ M2 කියන එක M1 plus මේක කියන එක ඔළුවේ තියාගන්න වඩා මේ M1 වලට අදාළ කොටස් දෙකත් එක්ක ඔයගොල්ලෝ මතකේ තියාගන්න එක වැඩි හොඳයි. හරි? මොකද අපි ලබන සතියේ බලමු. හරි? ප්‍රශ්න කීපයක් 2017 ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේදී ඔයගොල්ලෝ ඒ හදන්න තිබුණේ හැම එකකම ඒ අවුරුද්දේ දීලා තියෙන වෙනස්කම් මත. ඒ කියන්නේ හිතන්න මේ අවුරුද්දේ කාසියා නෝට්ටු තොගය මෙච්චරකින් වෙනස් වුණා. ඉල්ලුම් තැන්පතු තොගය මෙච්චරකින් වෙනස් වුණා. එතකොට M1 කීයද? හරි? ගිය අවුරුද්දේ end එකයි මේ අවුරුද්දේ වෙනසයි දීලා අපිට හදන්න තියෙනවා. ඒ වගේ වෙලාවක ඊළඟ ප්‍රශ්නේ එනකොට ඕගොල්ලෝ අතින් වරදින්න පුළුවන්. ඕගොල්ලෝ M1 විදිහට පාවිච්චි කරොත් ඒක. right? මම ලබන සතියේදී ඕගොල්ලෝ මං හිතන්නේ ඕගොල්ලෝ ළඟ ඇති past papers 2017 papers දෙක ඕගොල්ලෝ ළඟ තියාගන්න ලබන සතියේ. හරි? අපි මේ දැන් Montreal statistics අද ඉවර කරලා ඊට පස්සේ ලබන සතියේ ඒකට අදාළ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. හරි? එතකොට ලේසි ඔයගොල්ලන්ට මොකද රිවිෂන් එකට එනකොට ආයෙත් මේවා අමතක වෙනවා තියදී ටික. ඒ හින්දා මේ සිලබස් එකට අදාළ ප්‍රශ්න ඉවර වුණාම ඒකට අදාළ ගණන් හදන්න තියෙන එක එහෙම නැත්නම් ඩිස්කෂන් එකකුයි අපි කරමු. ලබන සතියේ එතකොට ඩෑස් වෙලා එන්න. මේ ඔයගොල්ලෝ ඇතිනේ මම දන්නේ ඔන්ලයින් පේපර්ස් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම නැත්නම් කාගෙන් හරි මේ WhatsApp message එකකින් හරි අරගෙන තියාගන්න 2017 තමයි මට මතක හැටියට මේ ප්‍රශ්නේ අහන්නේ 2017 සෙප්තැම්බර් වගේ අපි ලබන සතියේ ඒ ටික සාකච්ඡා කරමු. හරි? ඒ හින්දා ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න මේ එක එක සබ් කොම්පොනන්ට් M2 කියපුවම M1+ කියනකට වඩා
ඉල්ලුම් තැන්පතු ටිකයි මහජන සතු කාසියා නෝට්ටු තොගයයි ඉතිරි කිරීමේ සහ කාලීන ඉතුරුම් වල එකතුවයි කියලා ඔළුවේ තියාගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. එතකොට ඊළඟ එක තමයි ඇත්තටම අපේ ලංකාවේ මුදල් සැපීම කියලා ගන්න. හරි. ඉස්සර වෙලා අපි මේක හඳුන්වුවේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපීම කියලා. ඔයගොල්ලෝ 2015 16ට කලින් A level කරා නම් ඒ කාලේ අපි පාවිච්චි කරේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපීම කියලා. right? දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ මේ ඒකාබද්ධ කියන වචනය. පුළුල් මුදල් සැපීම M2B කියන නමින් තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකට අදාළ වෙන මේක ඩීටේල් ලියලා තියෙනවා මම. මේක විවිධ අවස්ථාවලදී විවිධ විදිහට හඳුනා ගන්නවා. M2B හැදෙන්නේ පුළුල් මුදල් සැපීම M2. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තේ මොනවද? මහජනතාව සතු කාසියා නෝට්ටු තොගයයි මහජනතාව වාණිජ බැංකුවල තියාගෙන යන තැන්පතු ප්‍රමාණයයි මහජනතාව සතු වාණිජ බැංකුවල ඩොමෙස්ටික් බැංකින් යුනිට් වල තියාගෙන යන ඉල්ලුම් තැන්පතු සහ ඉතිරි කිරීම තැන්පතු සහ කාලීන තැන්පතු ප්‍රමාණය එකතු වෙලා තමයි M2 හැදුනේ. අන්න ඒකට වාණිජ බැංකුවල අනේවාසික විදේශ විවහාර ගිණුම් මුදල් වැලෙන් 50%ක් ඔය විදේශ විවහාර බැංකු එකකවල OBUs කියලා කියන්නේ එහෙම නැත්නම් FCBUs කියලා වල කියන්නේ අන්න ඒ වගේ රටේ මහජනතාව තියාගෙන නම් තැන්පතු අන්න ඒ ටිකයි එකතු කරාම තමයි M2B කියන එක හැදෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න ඕන අපි මෙච්චර කාලයක් NRFC විදියට තිබ්බට දැන් NRFC කියලා එකක් නැහැ නේ. දැන් තියෙන්නේ personal foreign currency account නේ. එතකොට අපි ඒක කොහොමද මේ හදාගන්නේ? දැන් තවමත් වාණිජ බැංකු වලින් අපි මේ NRFC balances ගෙන්න ගන්නවා. හරි අපිට නමුත් අපි පුළුවන් තරම් ඉක්මනට මේක රීක්ලාසිෆයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෙනුවට personal foreign currency accounts add කරගන්න. right? නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි අපි 50%ක් ගන්න විදේශ මේ NRFC accounts වලින්? කාට හරි මොකක් හරි හිතන්න පුළුවන්ද? මේවා තමයි ප්‍රශ්න ඇත්තටම. මුදල් සමස්තයන් ගණනය කරන්නේ හරි ඔයගොල්ලෝ දන්නවා මුදල් සමස්තයන් අපි ගණනය කරන්නේ ජාත්‍යන්තර පිළිගැනීමකින් යුතු ක්‍රමයකට. හරි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ක්‍රමයකට. ඒකෙදි වෙන්නේ Montreal Financial Statistics Manual කියලා තියෙනවා. International Finance IMF එක. Montreal Fund එක අපිට දීලා තියෙනවා ගයිඩ්ලයින් එකක් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ Montreal Statistics හදන්න ඕනේ කියලා. එතකොට ඒකෙදි පැහැදිලිව සඳහන් වෙන්නේ මුදල් සමස්තයන් ගණනය කරනකොට අපි පාවිච්චි කරන්නේ රෙසිඩෙන්සි එක. හරි ඒ කියන්නේ මොකද්ද? සිංහල වචනය ආවෙන්නේ. අපේ රට ඇතුලේ ඉන්න මේ මිනිස්සුන්ගේ. හරි. එතකොට මයිග්‍රන්ට් වර්කර් කෙනෙක් අපි පිටරට ගිහිල්ලා ඉන්න කෙනෙක් non resident කෙනෙක් වඩපත් වෙනවා. එයා මාස 6ක් එළියේ ඉන්නකොට එයා non resident කෙනෙක් වඩ. එතකොට හරි විදියට නම් අපි මුදල් සමීපීම් ගණනය කරන්න ඕනේ මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ කියන තැන්පතු පාවිච්චි කරලා හදා ගන්න මුදල් සමස්තය. නමුත් ලංකාව වගේ රටවල් වල ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය ඔය අධිගාසියන් රටවල් වල එහෙම අපේ ඉතා විශාල ජනතාවක් අපේ ලංකාවේ නම් මිලියන 1.5ක් විතර පිටරටවල වැඩ කරනවා. හරි පිටරටවල වැඩ කරනවා. එයා ෆිසිකලි ඉන්නේ පිටරට. නමුත් ඔහු විසින් එවන මුදල් හරි ඔයගොල්ලෝ NRFC වලට එනවා නේ තාම නේ RFC ඔයගොල්ලෝ කියන්නේ personal foreign currency accounts වලට එනවා නේ එයා නෑ කියලා account එක
මේ හැමදාම ග්‍රෝ වෙවි එහෙම තියනවද? නෑ නේද? එයා ලංකාවේ හිටියේ නැති වුණාට, ඒ කියන්නේ account holder ලංකාවේ හිටියේ නැති වුණාට මොකද වෙන්නේ? ඒ වෙනුවෙන් එක්ක එයාගේ නෝනා වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්, අම්මලා වෙන්න පුළුවන් මේ account එක ඔපරේට් වෙනවා. එක්ක දීලා තියෙනවා ඔයගොල්ලන්ට තව කෙනෙකුට මේ account එක ඔපරේට් කරන්න බලය දීලා තියෙනවා. එහෙම නැත්නම් එයා හැම මාසෙම ඔයගොල්ලන්ට ලියුමකින් හරි වෙන ඕනම ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනික මාධ්‍යකින් ඔයගොල්ලන්ට කියනවා මේ මුදල් මෙන්න මේ මුදල් ප්‍රමාණය ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නේ කියලා. රයිට්? එතකොට මොකද කරන්නේ? ඔයගොල්ලෝ account එක ඇක්ටිව් ලංකාවේ ඉන්න කෙනෙක්ගේ වගේ account එකට අදාළ ගනුදෙනු ටික සිද්ධ කරනවා. රයිට්? ඒ හින්දා අපි වගේ රටවල් වලට ඒගොල්ලෝ ෆ්ලෙක්සිබිලිටි එක දීලා තියෙනවා. යම් කිසි අවස්ථාවක එයා ෆිසිකලි මයිග්‍රන්ට් වර්කර් කෙනෙක් පිටරට වැඩ කරන කෙනෙක් රට ඇතුළේ රෙසිඩන්ස් කෙනෙක් විදියට නොසලකා හැරලා තිබුණා. එහෙම. එයා නමුත් එයාගේ ගිණුම ඉතාමත් ක්‍රියාකාරී විදියට ලංකාව ඇතුළේ පාවිච්චි වෙනවා. අපිට ඕන තරම් උදාහරණ තියෙනවානේ. පිටරට වැඩ කරන අය ලංකාවේ වාහනයක් අරගෙන ස්කූල් හය එකක් හරි ඔය ස්ටාෆ් සර්විස් එකක් හරි දාන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අරයාගේ අර account එකෙන් එන මුදල් වලින් වෙන්න පුළුවන්. right? ඒ වගේ දේවල් අපේ මුදල් සැපයුම් අපේ රට ඇතුළේ තියෙන ගනුදෙනු වලට බලපානවා. right? ඒ ටික කැප්චර් කරන්න අපි ක්‍රමවේදයක් හදාගත්තා. මේක මීට ගොඩාක් කාලයකට කලින් සෙන්ට්‍රල් බැංක් එක රිසර්ච් සර්වේ එකක් කරලා හොයාගත්තා. සර්වේ එකක් කරලා හොයාගත්තා අවම වශයෙන් මේ මහ ජනතාව 100ට NRFC accounts වලින් 50% විතර රට ඇතුලේ තමන්ගේ ගනුදෙනු සඳහා පාවිච්චි කරනවායි කියලා. හරි? රට ඇතුලේ 50% විතර පාවිච්චි කරනවා. ඒ හින්දා අපි මුදල් සමාස්තයන් ගණනය කිරීමේදී NRFC balances වල තියෙන accounts වල තියෙන balance වලින් 50% අපේ රට ඇතුලේ පාවිච්චි කරනවායි කියලා සලකා බලලා ඒ මුදල් ප්‍රමාණය අපේ account balances ටික මුදල් සමස්තයන් ගණනය කිරීමට පාවිච්චියට භාවිතයට ගන්නවා. එතකොට ඕගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එකට අපේ balance sheet එක එවද්දී ඕගොල්ලෝ වෙනවා වෙන් කරලා තමන්ගේ NRFC balance එකේ තියෙන ප්‍රමාණය. ඒකට ඒකින් අපි 50%ක් සලකා බලනවා අපේ මුදල් සමස්තයන් ගණනය කිරීමේදී. පැහැදිලි නේද? එතකොට ඒක තමයි NRFC වලින් 50%ක් ගන්න හේතු. මේක 2018 අවුරුද්දේ 2018 අවුරුද්දේ මේක මේ පිළිබඳ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඇයි අපි මේ යම් කිසි මුදල් කොටසක් විතරක් අපි මුදල් සමස්තයන් ගණනය කිරීමේදී සලකා බලන්නේ ඒක පැහැදිලි කරන්න කියලා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් මොකද තියරි ප්‍රශ්න මේවා. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ දැන් පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම ලකුණු පහ ගන්න. පොඩි දෙයයි තියෙන්නේ. right? මම පන්ති පටන් ගනිද්දි එදා මුලින්ම දවස් දෙකකට කලින් කිව්වා අලුතෙන් දැන් පේපර් එක හදන්නේ තියරි වලට කැමති central bank මේ ඉන්න ටෙක්නිකල් ඉෂුව එකක් මම ඇහෙනව නේද? ඔව් සර්. thank you. මම පටන් ගන්නකොටත් කිව්වා මේ පේපර් එක හදනකොට ගොඩක් වෙලාවට මේ තියරි වලට හරි කැමති සෙකන්ඩ් එක තමයි මේ
ඒකස් හදන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ තියරි එක හොඳට පාවිච්චි ඔළුවට බා ගන්නවා. හරි මම ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි කරන්නේ කොහොමද කියලා දෙනවා තියරි එක එක්ස්ප්ලেইন කරන්න. ඒතර ඔයගොල්ලෝ මේක එදාට ගිහිල්ලා එක්සෑම් එක ලියද්දී ඔයගොල්ලෝ එළියට දාන්න ඕනේ තියරි එක. තියරි එක. එතකොට ඒකට තව ඌණ පූර්ණය කරන්න තමයි ප්‍රායෝගිකව මෙන්න මෙහෙමයි කරන්නේ කියන එක තියෙනවා. රයිට් ඒ හින්දා NRFC ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. හරි තියරි එකට අදාළයි. right කොට මුදල් සමස්තයන් ගණන ගත්තොත් එහෙම මේක ඇයි අපි ඇඩ් කරන්නේ කියන එක තියරි ප්‍රශ්නයක්. right ඇයි අපි time and savings එක ඇඩ් කරන්නේ? ඇයි අපි වෙන දෙයක් ඒ වෙනුවට ඔයාලට හිතන්නකෝ මෙහෙම ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකාවේ ඉන්ෂුරන්ස් එක කොහෙද ඇඩ් කරන්නේ නැත්තේ අපි? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි පන්තියේ ඉගෙන ගන්න දෙයකින් ඔයගොල්ලන්ට හැකියාව ලැබෙන්න ඕන මේ ඔයගොල්ලන්ට හැකියාව ලැබෙන්න ඕන එක්ස්ප්ලেইন කරගන්න. රයිට් ඒ හින්දා ඔයගොල්ලොත් අරමුණ මේ ප්‍රශ්නේ යන අතර මේ ටික විතරකින් නෙමෙයි අහන්න පුළුවන් මේ මම කියලා දෙන එකෙන් පරිබාහිර ඕන ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගෙනම ක්ලාස් රූම් එකේ ඉන්න. එතකොට ලේසි ඔයගොල්ලන්ට මේ මෙහෙම දෙයක් උත් අහන්න පුළුවන් නේද කියලා අර ෆ්‍රී මයින්ඩ් එකෙන් තියාගන්න මේ ප්‍රශ්න එතකොට ඔයගොල්ලන්ට එයි. හොඳයි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ ප්‍රශ්නයක් ආපුවම මේ මෙතන chat එකෙන් හරි ඔයගොල්ලෝගෙන් මට කියලා හරි අහන්න. right එතකොට ඊට අමතරව M2B NRFC වල 50%ට අමතරව අදාළ වෙනවා විදේශ විවහාර මුදල් බැංකුව එකවල කියන්නේ OBUs වල FCBUs වල මහ ජනතාව සතු තැන්පත්. ඇයි අපි ඒවා ගන්නෙ? ඇයි අපි ඒවා ගන්නෙ? දැන් හිතන්න ආපහු එන්නේ රෙසිඩෙන්සි ප්‍රශ්නේ. හොඳයි. එයා දැන් හිතන්න කාටද FCBU account එකක් පාවිච්චි කරන්න පුළුවන්නේ? ඔයගොල්ලන්ට පුළුවන්ද ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා මට OBU account එකක් open කරගන්න ඕන කියලා පටන් ගන්න බෑ. හරි? OBU account එකක් කියන්නේ ඒ තම සීමිත පිරිසකට අදාළව ඩොලර් වලින් එහෙම නැත්නම් foreign currency වලින් තමන් මුදල් උපයනකොට තමයි ඒ වගේ account එකක් open කරගන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකන් එයාලයින් එහෙම නැත්නම් tourist company එක එහෙම නැත්නම් hotel chain එක right ඒ වගේ අය ඩොලර් වලින් earn කරනවා. සල්ලි හම්බ කරනවා. අන්න එයාගේ අයට පුළුවන් මේ foreign currency account එකක් open කරගන්න. හරි? එතකොට අපි ගමුකෝ ශ්‍රී ලංකන් එයාලයින් කියලා ගන්නකොට එතකොට එයා ඩොලර් වලින් සල්ලි හම්බ කරාට එයා ලංකාව ඇතුළේ ඉන්න සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද? සැලරි එක දෙන්නේ රුපියල් වලින්. ඩොලර් වලින් පඩි ගෙවන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? එයා තමන්ගේ foreign currency වලින් මේ accounts තියාගෙන ගියත් එයා ඒ accounts පාවිච්චි කරනවා රට ඇතුලේ තමන්ගේ ආර්ථික කටයුතු මෙහෙවගෙන යන. ඕක තමයි රෂනල් එක. රටේ මහ ජනතාව කවුරු හරි foreign currency account එකක් offshore banking unit එකේ තියාගෙන යනවා නම් ඒකට අදාළ බැලන්සස් ටික money supply එක ඇතුළට ගන්න. සාමාන්‍යයෙන් විදේශ accounts අපි මේකට සලකා බලන්නේ නැහැ. හරි? තරක දෙක දෙපැත්තට යන්නේ. හිතන්නකො මාස් හරි බ්‍රෑන්ඩ් එක්ස් හරි. එයා ඩොලර් වලින් හම්බ කරනවා. හැබැයි ඒකේ වැඩ කරන කෙනෙක්ට හම්බ වෙන සැලරි එක රුපියල් වලින්. ඒකට එයාගේ foreign currency account එක transfer කරගෙන හරි රුපියල් වලට පරිවර්තනය වෙලා හරි එන්න පුළුවන් සැලරි එක ගෙවන්න. right? ඒ හින්දා රට ඇතුලේ ගනුදෙනු වලට සම්බන්ධ වෙන පිරිසකගේ එයාගේ තියෙන account එක මොකද්ද කියන එක අදාළ කරගන්නේ නැතිව අපේ මුදල් සමස්තයන් ගණනය කිරීම සඳහා අපි පාවිච්චි කරනවා. right? ඔක පැහැදිලි වෙන්න ඕන දැන්. එතකොට ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන් මේ වගේ වෙලාවක. එකක් තමයි ඔළුවේ තියාගන්න ඕන දේවල් තමයි මුදල් සැපයීම කියලා අපි ගන්නෙ මේ M2B කියන එක. එතකොට M2B කියන එකට අදාළ වෙන කොටස් ටික ඔළුවේ තියාගන්න ඕන. හරි? M2 කියන්නේ මොනවද කියන එකයි ඒ සම්පූර්ණ සමස්තය තියාගන්න ඕන. ඊට අමතරව ඔයගොල්ලෝ M2B එකේදී ඔළුවේ තියාගන්න ඕන. ඇයි අපි මේ NRFC accounts වලින් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වලින් 50% ගන්න. කොට ඒකට උත්තරේ තියෙන්න ඕන. අනික තමයි ඇයි අපි
foreign currency accounts අපේ රට ඇතුලේ මුදල් සැපයීමට ලබා ගන්න කියන එක. right? මේක මම තවත් අවස්ථාවකදී papers වල දැකලා තියෙනවා. M2B හදද්දී මේ විදේශ විනිමය කොටස් දෙකම NRFC balances ටිකයි මේ foreign currency FCBU වල තියෙන accounts ටිකයි දෙකම එකතු කරලා දාලා තියෙනවා ගැලපුම් කරන ලද විදේශ විනිමය ගිණුම් වල ප්‍රමාණය කියලා. එතකොට මේ දෙකටම අදාළ කරන එක පොදු කරලා ලියා තියෙනවා. මොකද ඕගොල්ලෝ ඇත්තටම මේක A level වල ළමයි තේනවා නම් මෙයා මේක මොකද්ද මේ දශමෙටම මේ වගේ තියෙන component ඔක්කොම දැනගන්නවා. හරි? ඉතින් හැබැයි බැංක් අපි IBSL එකේදී ඕක හරියටම මේක දශමෙටම දැනගන්න ඕන නමුත් idea එක තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් බ්‍රෝඩ් කරලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. මේ දෙකම එකතු කරලා ලියලා තියෙන්නත් පුළුවන්. ඒකට ඔළුවේ තියාගන්න ඕන එහෙම මේ එකතු කරලා තැනක් තිබ්බොත් එහෙම ඒකෙන් අදහස් වෙන්නේ මේ NRFC වලින් 50යි FCBU වලින් කොටසයි කියන කාරණය ඔළුවේ තියාගන්න ඕන. හරි? right. එතකොට ඊට අමතරව දැන් M2B වලට ළඟට එනකම්ම අපි ඉගෙන ගත්තේ වාණිජ්‍ය බැංකු වලට අදාළ තැන්පතු. වාණිජ්‍ය බැංකු වලට අදාළ තැන්පතු. එතකොට ඊට අමතරව කවුද ලංකාවේ ඉන්න තැන්පතු බාර ගන්න ආයතන? අමතරව ඉන්නවා කවුද? විශේෂිත බැංකු NSB එක ඉතිරි කිරීම බැංකුව හරි සානස ඩෙවලොප්මන්ට් බැංක් එක ඒ වගේ බැංකු ඉන්නවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒ වගේ බැංකු මොකද කරන්නේ තැන්පතු බාර ගන්නවා මහ ජනතාව. ඒගොල්ලෝ වාණිජ්‍ය බැංකු නෙමෙයි. ඒ වගේම අය කවුද ඉන්නේ? ෆිනෑන්ස් කම්පැනිස්. ඒගොල්ලෝ තැන්පතු බාර ගන්නවා. හරි? ද ෆිනෑන්ස් වල ප්‍රශ්නයක් කියලා මේ දවස්වල තියෙන්නේ. ඒත් ඒගොල්ලෝ මහ ජනතාවගෙන් තැන්පතු බාර ගන්නවා. ඒ වගේ අපි මේක ෆයිනෑන්ෂල් සර්වේ මූල්‍ය සමීක්ෂණය කියලාත් කියනවා. M4 යද්දී වාණිජ්‍ය බැංකු වලට අමතරව ජාතික ඉදිරි කිරීමේ බැංකුව වගේ විශේෂිත බැංකු වල තැන්පතු ෆිනෑන්ස් කම්පැනිස් වල තියෙන තැන්පතුත් එකතු කරලා අපි තවත් මුදල් සමස්තයක් හදා ගන්නවා පුළුල් මුදල් සැපයීම M4 කියන. right? එතකොට ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේකෙන්. ඇයි විශේෂිත බැංකු වල ඉදිරි කිරීමේ සහ කාලීන තැන්පතු විතරක් ගන්න? ඇයි ඉල්ලුම් තැන්පතු නැද්ද? ඔයගොල්ලෝ දන්නවා ඉල්ලුම් තැන්පතු තියාගෙන යන්න පුළුවන් වාණිජ්‍ය බැංකු වලට විතරයි. හරි? එතකොට හිතන්න මෙහෙම එතකොට ඒගොල්ලෝ ළඟ තියාගෙන යන කාසි නෝට්ටු කොහෙද තියෙන්නේ? ඒවයි ගන්න නැත්තේ. වාණිජ්‍ය බැංකු වලින් තියාගෙන යන කාසියා නෝට්ටු වලට අමතරව මම කිව්වා තියෙනවා නම් ඔයාගේ NSB එකේ කාසියා නෝට්ටු තියාගෙන යනවා නම් ඒක මොන ගණයටද වැටිලා තියෙන්නේ එතකොට? මහා ජනතාව සතු කාසියා නෝට්ටු ගණයටයි වැටෙන්නේ. හරි? ඒකට මේක වාණිජ්‍ය බැංකු වල තියෙන කොටස් වලින් අමතරව ආයතන විදියට තමයි ගණන්නේ. එතකොට ෆයිනෑන්ස් කම්පැනිස් වල තියෙන මුදල් ප්‍රමාණය තැන්පතු වෙලා තියෙනවා නම් බැංකු වල ඒක මුලින් ඉස්සෙල්ලා එකකින් අරගන්න. එතකොට තව එකක් මට මෙතෙන්දී ඕගොල්ලන්ට කියා ගන්න ඕන. දැන් අපි දැන් බැංකු 25ක් තියෙනවානේ. බැංකු 25 ඒ තියාගෙන යන බැලන්සස් ටික ඔක්කොම ඇඩ් කරොත් එහෙම අපිට එන උත්තරේ හරියයිද? හරියන්න පුළුවන්ද? බෑ නේද? ඇයි මම කියන්නේ? ඩබල් කවුන්ට් වෙන්න පුළුවන් නේද? අපි තියෙනවා ඕනම තරම් ට්‍රාන්සැක්ෂන්ස් තියෙනවා වාණිජ්‍ය බැංකු අතර. හරි? වාණිජ්‍ය බැංකු අතර ට්‍රාන්සැක්ෂන් තියෙනවා. ඒ වගේම ට්‍රාන්සැක්ෂන්ස් තියෙනවා වාණිජ්‍ය බැංකු සහ සෙන්ට්‍රල් බැංක් එක අතර. හරි? අවුට්ස්ටෑන්ඩින් අමවුන්ට්ස් එක ට්‍රාන්සැක්ෂන්. එතකොට මේ අපි M2B කියන තැනට එනකන් හරි M4 වලට එනකන් හරි මුදල් සමස්තයන් හදද්දී අපි නිකන් අර ලංකා බැංකුවේ මෙච්චරයි ඇසෙට්ස් මෙච්චරයි දැන් අපි සෙන්ට්‍රල් බැංක් එකේ බැලන්ස් ෂීට් එක හදාගත්තානේ. ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එක බැලන්ස් ෂීට් එක හදාගත්තා වගේම ලංකා බැංකුව පීපල්ස් බැංක් එක ඒ වගේ මූල්‍ය ආයතන ඔක්කොගේම බැලන්ස් ෂීට් එකක් එනවා සෙන්ට්‍රල් බැංක් එක.
හොඳ ඒක මත පදනම් කරගෙන තමයි අපි අපේ බැලන්ස් ෂීට් එක මේ සමස්තටම අදාළ මුදල් සමස්තයන් හදාගන්න බැලන්ස් ෂීට් එක හදාගන්න. right? එතකොට මේ දෙගොල්ල මේ ඔක්කොම එකතු කරලා අපිට හදාගන්න පුළුවන්ද? ඒක හරියනවද? එහෙම වුණොත් ඩබල් කවුන්ට් එකව නේද? ඒ ආයතන අතර ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. right? ඒතර මේක මෙතෙන්දි ගත්තොත් එහෙම සෙන්ට්‍රල් බැංක් එක වාණිජ්‍ය බැංකුව වලට ණය දීලා තියෙනවා. වාණිජ්‍ය බැංකුව පැත්තෙන් ගත්තහම ඒගොල්ලොන්ගේ liability එකක් පැත්තෙන් පෙන්නනවා. right? ඒ වගේ තියෙන සමස්තයන් දෙන්නෙක් අතර තියෙන ගනුදෙනු ටික ඉවත් කරලා තමයි අපි හැම වෙලාවෙම මේ මුදල් සමස්තයන් හැදෙන්නේ. හොඳ එක ටෙක්නිකල් දෙයක්. දෙක ටෙක්නිකල් දෙයක්. ඒකට ඔකට අපි වචනේ පාවිච්චි කරන්නේ කොන්සොලිඩේට් කරනවා කියලා. දෙන්න එකතු කරනවා හැබැයි එකතු කරන්නේ හරි ක්‍රමවත්. කොන්සොලිඩේට් කරනවා. right? එතකොට NSB එකේ තියාගෙන යන තැන්පතු තියෙනවා නම් ඒක M2B එක වෙනකොට ඇවිල්ලායි තියෙන්නේ. ඒ වගේ ඒවා NSB එක M4 එක හදද්දි ඒක වෙන් කරලා ගන්නවා. ඒකයි මට කියා ගන්න ඕනේ. හොඳේ. මොකද M2B වලට එනකම්ම NSB එකේ account තියාගෙන යනවා නම් වාණිජ්‍ය බැංකුව වල අන්න එතෙන්දි අදාළ වෙලා තියෙන්නේ. හැබැයි M4 වලට එද්දි අපි ඒක අපව වෙන් කරලා අඳුන ගන්න ඕන. මේ වගේ right. දැන් ඔයගොල්ලන්ට සමරි එකක් දුන්නොත් එහෙම right. සමරි මම ඊළඟ සතියේ සමරි ස්ලයිඩ් එක ඇඩ් කරන්නම්. හොඳේ. ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙන යන්න ඕන සමස්තයන් මේ මුදල් සමස්තයන් වල මම අපෝ පිටිපස්සට යන්නම්. මෙන්න මේකේ සමරි එකේ පදනම් මුදල් වලට අදාළ උනේ මොනවද? පට මුදල් වලට අදාළ උනේ මොනවද? M2 පුළුල් මුදල් වලට අදාළ උනේ මොනවද? M2B පුළුල් මුදල් වලට මොනවද? M4 පුළුල් මුදල් සැපයීමට අදාළ කොටස් මොනවද කියන එක ඕගොල්ලොන්ගේ හොඳට දැනුවත් වෙලා යන්න ඕන විභාගෙට යන්න ඉස්සර වෙලා. එහෙම නැත්නම් මේ පැටලෙන්න පුළුවන්. අපි ඕගොල්ලෝගේ උත්තර බලද්දී දකින්නවා ඕගොල්ලෝ සමහර වෙලාවට අර දෙක සමහර M2 ගැන ලියනවා M2B ඔළුවේ තියාගෙන. ඒ වගේ වර්ධින අවස්ථා ටිකක් තියෙනවා. right? වර්ධින අවස්ථා ටිකක් තියෙනවා. ඒ හින්දා ඒක ඉතා හොඳින්ම ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙන යන්න. right? ඊට අමතරව තව දෙයක් කියන්න ඕන. මේ වගේ ප්‍රශ්න වලින් කෙටි ප්‍රශ්න. හරි? කෙටි ප්‍රශ්න හැදිලා තියෙන්න පුළුවන්. මුදල් සමස්තයන් ගණනය කිරීමට අදාළව. හරි? ඒකට කෙටි ප්‍රශ්නයක් වගේ ආවොත් එහෙම පහතේ වාගින් M2B වලට අදාළ නොවන්නේ කුමක්ද? වගේ කෙටි ප්‍රශ්න හැදිලා තියෙන්න පුළුවන්. right? දෙපැත්තටම ඔළුවේ තියාගෙන යන්න. right? දැන් බලන්නකො මම මේ වගේ ප්‍රශ්නයක් උදාහරණයකට ගත්තා. වර්තමානයේ ශ්‍රී ලංකාව මේක පරණ ප්‍රශ්නයක්. හොඳේ 2015 විතර ආවිලා තියෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ M4 මූල්‍ය සමස්තයට ඇතුළත් විශාලතම සංරචකය වනුයේ මොනවද වෙලා තියෙන්නේ? මම කිව්වා අපි ඔයගොල්ලෝ දැන් අපේ කාසියා නෝටු බිලියන ගාන තිබ්බේ 800 ගානක්. නමුත් මුදල් සමස්තය අපි ඉලක්කම් වලින් ගත්තොත් එහෙම M2B වලට අදාළව ට්‍රිලියන 6ක් විතර තියෙනවා. හරි? ට්‍රිලියන 6ක් විතර තියෙනවා. හරියට චුට්ටක් වැඩියෙන් තියෙනවා. මම කියන්නේ මනි මල්ටිප්ලයි එක 8ක් ගිය අවුරුද්දේ කියන්නේ. ඒකට මුදල් සැපයීම 932 වරක් 8 කියලා ගත්තා නම් අන්න ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් කීයක් මුදල් සැපයීම තිබ්බයි කියලා. හරි? එතකොට බලන්න. හැබැයි ඉල්ලුම් තැන්පත් තියෙන්නේ කොච්චරද ලංකාවේ? විවහාර මුදල් ඉතා සුළු ප්‍රමාණයක්. හොඳේ? විවහාර මුදල් ටිකයි තියෙන්නේ. ඉල්ලුම් තැන්පතුත් ඉතා සුළු ප්‍රමාණයක් තියෙනවා. මොනවාද ඔයගොල්ලෝගේ වැඩිම තියෙන්නේ තැන්පතු ප්‍රමාණය? කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අපි ඔයගොල්ලෝගේ දැන් ඔයගොල්ලෝගේ තියෙන ඩිපොසිට් ලයබිලිටි එක ගත්තොත් එහෙම මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ඩිපොසිට්ස් එක ඔක්කොම ගත්තාන් පස්සේ 100 කොච්චරක් විතර කාලීන සහ ඉතිරි කිරීම තැන්පතු ඇති කියලා හිතා ගන්න. දැන් මේ කාලේ ගත්තොත් එහෙම හරි එහෙම නැත්නම් අපි ඔයගොල්ලෝගේ ඔය
පොලි අනුපාතික හදන රිටර්න් එකක් දිහා බලලා කිව්වත් එහෙනම් සාමාන්‍යයෙන් ඉල්ලුම් තැන්පතු ඔයගොල්ලෝගේ සම්පූර්ණ බැලන්ස් ෂීට් එකෙන් 90ක් විතරම හැදිලා තියෙන්නේ මොකාගෙන්ද? ඉති ලයබිලිටි පැත්තෙන්. හරි? තැන්පතු වලින් තමයි හැදෙන්නේ. ඒකෙන් මුත් 85ක් විතර ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ කාලින සහ ඉතිරි කිරීමේ තැන්පතු. ඒතර අපි මේ තැන්පතු වලින් ගත්තොත් එහෙම ඒ තැන්පතු වලින් 93ක් විතරම කොච්චර කාලයකට අදාළ තැන්පතුද? අවුරුද්දක් හෝ ඊට අඩු. right? අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක තැන්පතු. හරි මම දැන් ඔයගොල්ලන්ට ගොඩක් ඉලක්කම් වලින් කියලා දුන්නා අලුත් තියෙන ඩෙවලොප්මන්ට්ස්. හොඳයි. තැන්පතු වලින් සමස්ත තැන්පතු වලින් 93ක් විතරම අදාළ වෙන්නේ අවුරුද්දට වඩා අඩු කෙටි කාලෙන් තැන්පතු. right? මෙන්න මෙතන තමයි අපිට තියෙන එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ තමයි වාණිජ බැංකු වලට හැබැයි ඔයගොල්ලෝගේ ඇසෙට් සයිඩ් එක ගන්නකෝ. ඇසෙට් සයිඩ් එකේ මොනවද තියෙන්නේ? ඔයගොල්ලෝගේ තියෙන්නේ 1 to 5 year ඕ දිගු කාලින loans නේද? සමහරට long term loans නම් අඩු වෙන්න පුළුවන්. නමුත් දිගු මැදි කාලින සහ දිගු කාලින loan. ඒකට basically ඔයගොල්ලෝ මොකද කරන්නේ? අර කෙටි කාලින තැන්පතු පාවිච්චි කරනවා ඔයගොල්ලෝ දිගු කාලින asset එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ සමහර වෙලාවලට අපේ මේ යම් කිසි දේවල් ක්‍රියාත්මක කිරීමේදී පොඩි ඩිලේ එකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ මාසෙකට මාස 3කට විතර ලබා ගන්න තැන්පතු ටික ඔයගොල්ලන්ට එකපාරම බෑ as it is අවුරුදු 3ක ලෝන් එකක් බවට පරිවර්තනය කරලා ණයට දෙන්න. හරි? එතකොට පුංචි එතන ગેප් එකක් තියෙන්න පුළුවන්. right? එතකොට ඔයගොල්ලෝ මේක හරියට කළමනාකරණය කරගන්න යම් කිසි කාලයක් ගත වීමක් තියෙන්න පුළුවන්. ඒකත් අපි ඔළුවේ තියාගන්නවා. හරි. ගිය අවුරුද්දේ රිටර්න් මේ ගිය මාසේ රිටර්න්ස් වලින් ගත්තොත් එහෙම ඔයගොල්ලෝගේ බැලන්ස් ෂීට් එකේ ඔයගොල්ලෝ ලයබිලිටි පැත්ත ගත්තොත් තැන්පතු 93ක් විතර තියෙද්දි අනිකුත් ෆොරින් කරන්සි වලින් ගත්ත රටවල් වලින් ගත්ත ඒවා එහෙම නැත්නම් අනිකුත් ලංකාවේ තියෙන විදේශ මූල්‍ය ලංකාවේ තියෙන දේශීය මූල්‍ය ආයතන වලින් ණයට අරගෙන තියාගෙන ඉන්න ප්‍රමාණය සාපේක්ෂව අඩු. ඒක කොම එකතුව තමයි 3ක් විතර තියෙන්නේ. right? right. අපි මේ මූල්‍ය වෙළඳපොළ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරගෙනම අද දවසේ නවත්තමු. ඊට පස්සේ අපි මහා බැංකුවේ ආරමුණු සහ මහා බැංකුවේ ක්‍රියාමාර්ග පිළිබඳ ලබන සතියේ ඉලක්කම් අපි ලබන සතියෙන් අපි ඔයගොල්ලෝ රෙඩිලි පේපර්ස් නැති හින්දා මම මේ ටික කතා කරලා අද දවසේ නවත්තන්න. ඊට පස්සේ ලබන සතිය ඔයගොල්ලෝ එද්දි මොකද කරන්න ඕන? 2017 18ට අදාළ 18ත් පුළුවන් නම් හොඳයි. අදාළව ඔයගොල්ලෝගේ පාස් පේපර්ස් අරගෙන එන්න. එතකොට අපි අර මුදල් සමස්තයන් වලට අදාළ ගණන් දෙකක් විතර ක්ලාස්රූම් එකේදීම හදමු. එතකොට ඔයගොල්ලන්ට එක වගේ දෙයකට උත්තර දෙන්න පුළුවන් කොහොමද කියන එක ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට එකින් එක අපි පිළිවෙලට ඉස්සරහට යමු. මොකද්ද මූල්‍ය වෙළඳපොලේ ඔයගොල්ලෝගේ කාර්යභාරය? අපි දැන් මේක අපි කතාවහේදී ඉගෙන ගත්තා. නමුත් ආපහු සැරයක් පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් අපි ලංකාවේ මූල්‍ය ආයතන ගත්තොත් ශ්‍රී ලංකා මහා බැංකුව තමයි ඒකේ ඇපෙක්ස් බොඩි එක බවට ඉන්නේ රෙගියුලේටර් විදිහට තියෙන්නේ. හරි. ඒකට මූල්‍ය ආයතන විදිහට ගත්තොත් ඊට අමතරව කවුද ඉන්නේ? බලපත්‍රලාභී වාණිජ බැංකු ඉන්නවා 26ක් තියෙනවා. නමුත් දෙන්නේ ඒගොල්ලෝ දැන් ඉවත් කරගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉෆෙක්ටිව්ලි බැංකු 24යි තියෙන්නේ. බලපත්‍රලාභී විශේෂ බැංකු 6ක් තියෙනවා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 42ක් තියෙනවා ලංකාවේ. හරි. ෆයිනෑන්ස් කම්පැනි 42ක් තියෙනවා. කල්බසු කරන ලීසින් කම්පැනි ලංකාවේ 4ක් තියෙනවා. මේක තමයි 2019 අවසාන වෙනකොට. right? තිබුණු ඉලක්කම්. ඒකට මේ බැංකු වලින් මොනවද වෙන්නේ? basically ඔයගොල්ලෝ කාරණා දෙකක් කරනවා. එකක් තමයි මූල්‍ය අතරමැදිකරණය. හරි. මූල්‍ය අතරමැදිකරණයේදී අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේක ඇත්තටම 2019 ප්‍රශ්නයක්. 2019 ප්‍රශ්නයක්. මූල්‍ය අතරමැදිකරණය තමයි ඔයගොල්ලෝගේ ප්‍රධාන කාර්යය.
මූල්‍ය අතරමැදිකරණය ක්‍රම දෙකක් යටතේ සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ඍජු මූල්‍ය අතරමැදිකරණය, අනික තමයි වක්‍ර මූල්‍ය අතරමැදිකරණය. කොට ඔයගොල්ලෝ බේසිකලි ඔයගොල්ලෝගේ වැඩේ තමයි ආර්ථිකයක මුදල් වෙළඳපොලේ ඉන්නවා මුදල් අතිරික්තයක් සහිත කොටස් ඉන්නවා මුදල් හිගයක් තියෙන කොටස් ඉන්නවා. කවුද අතිරික්තයක් තියෙන කොටස් වෙන්නේ? එතකොට ඉතුරුම් කරන කෙනා. සේව තමයි අතිරික්තයක් තියෙන කෙනා. right? උතර මම මගේ සැලරි එකෙන් රුපියල් 1000ක් හැම මාසෙම තැන්පත් කරනවා නම් මම මුදල් අතිරික්තයක් තියෙන කෙනෙක්. ඒකෙන් කියවෙන්නේ මට ඇති වෙන්න ඕනට වඩා මම සල්ලි දිනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. තියරි එක තේරුම් ගන්න. මම ඉකොනොමි එකට ඒක රිටර්න් එකක් බලාපොරොත්තු වෙන මුදල් සම්පාදනය කරන කෙනෙක්. ඒ වගේම මගේ යාළුවා ඉන්නවා අමල් කියලා. අමල් හැමදාම පුළුවන් තරම් ණය අරගෙන යාගේ බිස්නස් එකක් කරනවා. යාගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම රන් වෙනවා ලොකු ණයක් අරගෙන යා හිතා ගන්න මේ මොකද්ද? වෙන්ටිලේටර්ස් හදනවා දැන්. හරි? දැන් මේ වැඩි වෙන හින්දා වෙන්ටිලේටර්ස් ඕන වෙයි කියලා හිතලා වෙන්ටිලේටර්. මොකද වෙන්නේ? එයාට මුදල් හිගයි. එයා කරන්නේ මොනවද? එයා වාණිජ බැංකුවකට සහ මූල්‍ය ආයතන වලින් ගිහිල්ලා ණය ගන්නවා. එතකොට එයා ගන්න කාගේ සල්ලිද ඇත්තටම? අතිරික්ත අරමුදල් සහිත පුජ්‍යලියෝ අර මූල්‍ය ආයතනේ තැන්පත් කරපු මුදල් තමයි එයා ආයෝජකයෙක් විදියට එළියට අරන් යනවා. එතකොට අරමුදල් ආයෝජනය කිරීමෙන් මොකද වෙන්නේ? ඒ ණය දීලා මොකද වෙන්නේ? ණය දුන්නාට පස්සේ මූල්‍ය ආයතන. ඔයගොල්ලෝ වෙළඳ පොලේ කියන්නේ ආර්ථිකය නගා සිටවන්න තමයි මේ කාර්යය කරන්නේ. එතකොට ඔයගොල්ලෝ අපේ මේ බැංකින් ඇක්ටිවිටි එක හරි ලොකු ආර්ථික කාර්යභාරයක් කරන ජොබ් එකක් ඔය මේ කරන්නේ. සමහර වෙලාවට අපි ඔයගොල්ලෝ කරන සේවයේ ඔයගොල්ලෝම අන්ඩර්මයින් කරගෙන ඉන්නවා ඇති. හරි? නමුත් ඔයගොල්ලෝගේ දෙන මේ මූල්‍ය අතරමැදි කරන සර්විස් එකෙන් තමයි මේ ආර්ථිකයේ ග්‍රැජුවලි ඉස්සරහට යන්නේ. ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. right? ඒ වගේම ඔයගොල්ලෝ ණය දීලා විතරක් ඉන්නවද? ණය දීලා විතරක් බලාගෙන හිටියොත් ඇතිද? හිතාගන්න මම හවුසින් ලෝන් එකක් අරගන්නවා. හවුසින් ලෝන් එකක් අරගෙන මං කකා බෙබි හිටියොත් එහෙම ගේ හදා ගන්න නැතුව මොකද වෙන්නේ? ඔයාලන්ට මට පුළුවන් වෙකම තියෙයිද ණය ටික ගෙවා ගන්න? බෑ. right? එතකොට මූල්‍ය අතරමැදිකරණයකදී ඔයගොල්ලෝගේ කාර්යභාරය තව එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ කාර්යය ණයක් හෝ දෙකක් දීමෙන් නවතින්නේ නැහැ. ඔයගොල්ලෝ සුපරීක්ෂණය කියන එකත් එතෙන්දී අදාළ වෙනවා. හරි? ඒකෙන් තමයි ඔයගොල්ලෝ රිකවරිස් ගිහිල්ලා මේ ග්‍රැජුවේට් එහෙම නැත්නම් ඔයාලට තව කෙනෙකුට ඒ ආර්ථික හයිය දෙන්න බැරි වෙනවා. right? එතකොට ඔයගොල්ලෝ ඒ කරන කාර්යයට කොහොමද ඔයගොල්ලෝ මේ යම් කිසි රිටර්න් එකක් ගන්න? පොලියෙන් ගන්න. එතකොට ඔයගොල්ලෝ 100%ට විතර මහජනතාවගෙන් ලබා ගන්න ස්ථාවර තැන්පතු 10%ට 8%ට 9%ට තව කෙනෙකුට මූල්‍ය වෙළඳ පොලියට ණය විදියට ලබා දීලා තමයි ඔයගොල්ලෝ මාජින් එක ඔයගොල්ලෝ තියාගන්න. right? ඒකෙන් තමයි ඔයගොල්ලෝගේ බැංක් එකේ සැලරි එක ගෙවන්නේ හැමදේම කාර්යයක් කරන්නේ. එතකොට දැන් මම කලින් කිව්වා මූල්‍ය අතරමැදිකරණය දෙකක් තියෙනවා. ඍජු මූල්‍ය අතරමැදිකරණයයි වක්‍ර මූල්‍ය අතරමැදිකරණයයි. එතකොට වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන කරන්නේ මොන මූල්‍ය අතරමැදිකරණයක්ද? වක්‍ර මූල්‍ය අතරමැදිකරණය. ඔයගොල්ලෝ දෙන්නේ ඔයගොල්ලෝගේ සල්ලිද? නැහැ. ඔයගොල්ලෝ දෙන්නේ තව කෙනෙක්ගේ සල්ලි තමයි ණයට අරගෙන දෙන්නේ. right? එතකොට මොකද වෙන්නේ අතර? තව කෙනෙක්ගෙන් ඔයගොල්ලෝ ගන්න තැන්පත් විදියට බාර ගන්න මුදල් ඒ කියන කෙනාගෙන් තැන්පත් විදියට ගන්න මුදල් ඒ කවදාවත් දන්නේ නැති B කියන පුජ්‍යලයකට ණය විදියට යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ වක්‍ර මූල්‍ය අතරමැදිකරණයක් කරන ආයතනය. හරි? එතකොට කවුද ඍජු මූල්‍ය අතරමැදිකරණයක් කරන කට්ටිය? ඒ තමයි පොලිය මුදලාලි ගන්නකො ගමේ එයා කරන්නේ මොකද්ද? එයා තමන්ගේම සල්ලි තමයි ණයට දෙන්නේ. එතකොට එයා කරන්නේ ඍජු අතරමැදිකරණය. මූල්‍ය ආයතන විදියට ගත්තොත් මූල්‍ය ආයතන ඍජු මූල්‍ය අතරමැදිකරණයක් කරන තැන් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ට ඕන මුදල්
හරි ඔයගොල්ලෝගේ කැපිටල් එක වැඩි කරගන්න ඔයගොල්ලෝ ආයෝජනය කරන්න උත්සාහ කරනවා නම් ආයෝජන නෙමෙයි මුදල් ලබා ගන්න උත්සාහ කරනවා නම් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ ඩිබෙන්චර්ස් ඉෂුව කරනවා. හරි එතකොට තමන්ට වැඩිපුර තියෙන මුදල් මූල්‍ය ආයතන ඩිබෙන්චර්ස් ඉෂුව කරද්දී හිතන්නකෝ හේලිස් එක ඒගොල්ලෝ ආයෝජනය කරොත් එහෙම ඔයගොල්ලෝගේ මේ බැංක් එක ඔයගොල්ලෝ කැපිටල් එක වැඩි කරද්දී අන්න ඍජු අතරමැදිකරණයක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඔයගොල්ලොන්ව ෆන්ඩ් කරගන්න කෙලින්ම මුදල් තියෙන හේලිස් එක ඔයගොල්ලන්ට එකතු වෙනවා. එතකොට ඒ වගේ කොහෙම හරි ආයතනයක් ඍජු මූල්‍ය අතරමැදිකරණයට යොදා ගන්න පුළුවන්. right? කියන්නේ මුදල් හික පාර්ශවයට කෙලින්ම අතිරික්ත මුදල් තියෙන පාර්ශවයෙන් මුදල් ගලා යාමක් සිද්ධ වෙනවා නම් ඒක ඍජු මුදල් අතරමැදිකරණයක් සහ මූල්‍ය අතරමැදිකරණයක් බවට පත් වෙනවා. මූල්‍ය අතරමැදිකරණයේ වක්‍රාකාරයෙන් සිද්ධ වෙනවා නම් ඒක වක්‍ර මූල්‍ය අතරමැදිකරණය. ඒ කියන්නේ හිග මුදල් තියෙන කෙනාගෙන් third party එක තුන්වෙනි පාර්ශවයක් මුදල් තැන්පතු විදිහට බාර අරගෙන ඒක තවත් පාර්ශවයකට ණය විදිහට ගලා යනවා නම් අන්න ඒක වක්‍රාකාර අතරමැදිකරණයක් කියලා හඳුන්වන්න පුළුවන්. right? ඕක 2019 ප්‍රශ්නයක්. right? එහෙනම් අපි මෙතනින් නවත්තමු. ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. හරි අපි අද දවසේ ඉගෙන ගත්ත ටිකෙන් M2B ආයසරයක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා අහන්නේ. විනාඩි 2-3ක් තියෙනවා. M2B වලට අදාළ වෙන්නේ ප්‍රධාන කොටස් ටිකක් වෙන්නේ. එතකොට M2 වලට අදාළ උප කොටස් ටික අදාළ වෙනවා. M2 වලට මොනවද අදාළ වුනේ? මහ ජනතාව සතු කාසිය හා නෝට්ටු තොගය, මහ ජනතාව සතු ඉල්ලුම් තැන්පතු, මහ ජනතාව වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකකවල පවත්වාගෙන යන ඉතිරි කිරීමේ සහ කාලීන තැන්පතු. ඒ ටික එකතු වෙලා තමයි M2 කියන එක හැදෙන්නේ. මේ M2 කියන හැදෙන එකට තව එකතු කරනවා මහ ජනතාව වාණිජ බැංකුවල අනේවාසික විදේශ විවහාර ගිණුම් වල පවත්වාගෙන යන තැන්පතු වලින් 50% සහ මහ ජනතාව දේශීය අය විදේශ විවහාර බැංකු ගිණුම් ඒකකවල ඒ කියන්නේ FCBU වල එහෙම නැත්නම් OBU වල කියලා ඔයගොල්ලෝ කියනවා පවත්වාගෙන යන තැන්පතු වල එකතුව. එතකොට මම කිව්වා මේ NRFC වලින් 50% ගන්න ඒගොල්ලෝ අනේවාසිකයෝ බවට පත් වෙලා හිටියත් ඒගොල්ලෝගේ මුදල් රට ඇතුලේ පරිහරණය වෙනවා ක්‍රියාකාරී දායකත්වයක් ආර්ථික ක්‍රියාකාරකම් වලට බලපාන. ඒකට විදේශ ගිණුම් වලින් තියාගෙන ගියත් දෙවෙනි කොටස අපිට අදාළ කරගන්නවා. මොකද එයා විදේශ විනිමයෙන් මුදල් ඉපෙව්වට රට ඇතුලේ තමන්ගේ ගනුදෙනු වලදී එයා රුපියල් බවට ඒවා පරිවර්තනය කරගැනීමෙන් තමයි පාවිච්චි කරන්නේ. එයා රට ඇතුලේ ඉන්න කෙනෙක්ගේ account එකක්. ඒ හින්දා මේ කොටස් දෙකම අපි M2B කියන එකට ඇතුළත් කරගන්නවා. එතකොට රටේ අපි මුදල් සමස්තය කියන එක මොකක්ද කියලා අහුවොත් අපිට අදාළ කරගන්න අපි කියන්න ඕනේ මේ M2B කියන මුදල් සමස්තය. right? මම අපි ගණන හදද්දී මේක තවදුරටත් මේක පැහැදිලි නැත්නම් සචිත්‍ර අපි ලබන සතියේ ගණන් හදද්දී අපි පැහැදිලි කරගමු. හරි. එතකොට ඔයගොල්ලන්ට මම කියනවා ලබන සතියේ ක්ලාස් රූම් එකට එද්දී 2017 මගේ මතකයේ හැටියට පේපර්ස් වල තමයි අර මම කියපු ප්‍රධාන ප්‍රශ්නේ අහලා තිබුණේ. ඒකයි 2017 18 19 කොහොමද අපි ওই ප්‍රශ්න පත්‍ර ටික තමයි සාකච්ඡා කරන්නේ. පහුගිය ප්‍රශ්න පත්‍ර ටික ඔයගොල්ලෝ ළඟ තියාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතාලියේදී අපිට ඒ ටික පැහැදිලි කරගන්න. හොඳයි. එහෙමනම් ප්‍රශ්න තව තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. තව විනාඩි 3-4ක් තියෙනවා. එහෙම නැත්නම් අපි ලබන සතියේ හම්බ වෙමු. ලබන සතියේ අපි කාරණා දෙකක් තියෙනවා. එතකොට එකක් තමයි අපි අද ඉගෙන ගත්ත දේ ප්‍රශ්න වලින් කොහොමද ඇවිල්ලා තියෙන්නේ එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් එකේ අරමුණුයි සෙන්ට්‍රල් බැංක් එකේ අපි කරන ප්‍රධාන කාර්යයන් ටික ඉගෙන ගන්නවා. මොකද ඒ ටික ඉගෙන ගත්තාම අපිට ලේසි මුදල් ප්‍රතිපත්තිය ඉගෙනගෙන යන්න.
right එහෙනම් බොහොම ස්තුතියි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඕන වෙලාවක ඊමේල් එකක් එවන්න ඊමේල් එකක් එවනකොට heading එකේ IVSL කියන එක සඳහන් කරලා එවන්න එතකොට මට ලේසියි උත්තර දෙන්න මම දන්නවා එතකොට ඔයගොල්ලෝ මේ මයි ක්ලාස් එකේ කට්ටිය කියනවා හරි එහෙනම් බොහොම ස්තුතියි thank you very much